මම කතා කරන්නේ ලංකා ඉතිහාසයට සම්බන්ධ පොදු පිළිම කලාව විතරයි. දැන් ඔයාලට ඔළුවට දාගන්න මම මේ පාඩම් කරද්දී චිත්‍රවල වැඩේ කරද්දී පොඩි එක්ස්ට්‍රක්චර් එකක් ඔළුවට හදලා දීලා තමයි කරන්නේ. පොඩි සැකිල්ලක් හදලා සැකිල්ලට තමයි කරුණු ටික දාන්නේ. ඒකට වැඩේ ලේසි වෙයි. මොකද බුදු පිළිම කලාව කියලා ගත්තාම බුදු පිළිම කලාවෙන් ප්‍රශ්නයක් ලංකාවේ බුදු පිළිම කලාවෙන් ප්‍රශ්නයක් දෙක අනිවාර්ය විභාගය. එනවම තමයි. පාස් පේපර්ස් තරම් බලන්න හැම තැනකම තියෙනවා. හරි එහෙම ගත්තාම ලංකාවේ බුදු පිළිම හැදෙන අනුරාධපුරයේ ඊට පස්සේ ආය අපේ ගහන පොළොන්නරුවේ ආය අපේ ගහනවා මහනුවර අනුරාධපුර පොළොන්නරුව මහනුවර ගත්තාම මේකේ තියෙන්නේ කලා මේකේ තියෙන පොඩි වෙනස්කම් තුනක්. මේ වෙනස්කම් තුන මූලික කරගෙන තමයි අපි ප්‍රශ්න අහන්නේ. එහෙනම් අනුරාධපුර යුගයේ බුදු පිළිම කීයක් තියෙනවද? ඒ බුදු පිළිම විශේෂ මොනවද? ඒවට බලපාන ආభాෂය මොනවද? ඒකේ මොනවද විශේෂ ලක්ෂණ? පොළොන්නරුවේදී විශේෂ ලක්ෂණ මොනවද? ආభాෂය මොනවද? මහනුවරට යනකොට පද මොනේ කියන එක කතා කරන්න තමයි අද පාඩමේ තියෙන්නේ. හරි. එතකොට ලංකා ඉතිහාසයේ තියෙන ඒක ලියා ගන්නවද? ලියා ගන්න මම දෙන්නම් පොතේ ලියා ගන්න දෙන්න චුට්ටක් ඒක. ලියා ගන්න දෙන්නම්. මම මම ටියුට් එකක් දැම්මේ නැත්තේ පේපර් එක හදලා තියෙන ලබන සතියට නෙමෙයි ඊට පස්සේ සතියට. ඊට පස්සේ ඒකට මම එකතු කරනවා මේ ටික ඔක්කොම. ඒකදී අපි කතා කරනවා. නමුත් අද මම මේක දෙනවා නෝට් එකක්. නෝට් එක කියන්නේ මේ මහා පතරංගයක් නෙමෙයි. අදාළ කරුණු ටික විතරයි. බුදු පිළිමයක් ගත්තාම අපෙන් අහනවනේ පුතේ බුදු පිළිමේ නම මොකද්ද? ඊට පස්සේ ආభాෂය මොකද්ද? මේකේ විශේෂත්වය මොනවද? මේකෙන් හැදෙන හැඟීම් මොකද්ද? මේකෙන් ඉදිරිපත් කරන්නේ මොකද්ද? කොහෙද තියෙන්නේ? කවුද කෙරෙව්වේ? නේද? ඕවනේ අපෙන් අහන්නේ. අන්න ඒ ටික මම පොයින්ට් කරලා දෙනවා. හරි ඒ නිසා ලොකුවට දඟලන්න දෙයක් නැහැ ප්‍රශ්නයක් නැහැ. මම මුලින්ම යන්නේ අනුරාධපුර බුදු පිළිමේ කලාව ගැන. ඒ නිසා අනුරාධපුර යුගයේ බුදු පිළිම කියලා වන්න පොඩි මාතෘකාවක් චූටි එකක් කෙටි එකක් පුංචි එකක් ලියාගත්තට කමන්නේ. බුදු පිළිම කලාව කියලා ලියලා ඒක යටතේ ලියාගන්න අනුරාධපුර යුගයේ බුදු පිළිම. අනුරාධපුර යුගයේ බුදු පිළිම කියලා පොඩි එකක් ලියාගන්න. මේ නෝට් එක වැදගත් ඔයාලට එතකොට වැඩේට. මම දෙන්නේ අවශ්‍ය කාරණා ටික විතරයි. ඔය පතරංග අවශ්‍ය නැහැ අපිට. අවශ්‍ය කාරණා ටික දෙන්නම්. ඒ අවශ්‍ය කාරණා ටික පාඩම් කරලා තියාගන්න. පොයින්ට් කරලා තියාගන්න. ඒ පොයින්ට් ටික මතක ෂෝට් නෝට් විදියම තමයි මේ දෙන්නේ මම. ආයෙ දඟලන දෙයක් නැහැ ඒකට. අනුරාධපුරයේ බුදු පිළිම ගැන කතා කරද්දී පුතේ ලියාගත්තද? අනුරාධපුරයේ බුදු පිළිම ඒක අනුරාධපුරයේ බුදු පිළිම හරි නේද? අපිට අනුරාධපුරයේ බුදු පිළිම මොනවද හම්බෙන්නේ? සමාධි බුදු පිළිම. සමාධි බුදු පිළිම. හරි හේෂ. සමාධි බුදු පිළිම. තාපොන හම්බෙන්නේ. තොළුවිල බුදු පිළිම. තොළුවිල බුදු පිළිම. අවගණ පිළිම. අවගණ ආයෝම. පන්කුලිය බුදු පිළිම. අංකුලිය බුදු පිළිම. හතරයි. ඔය හතර තමයි අපේ අනුරාධපුරයේට ඇති බුදු පිළිම. හරිද? ඒ නිසා සමාධි පිළිමය ඔන්න සමාධි පිළිම. සමාධි අවගණ තොළුවිල පංකුලිය සමාධි පිළිමේ අවගණ පිළිමේ තොළුවිල පිළිමේ පංකුලිය පිළිමේ මේ පිළිම හතර තමයි පුතේ අපිට අනුරාධපුරයේ හම්බෙන්නේ. හරිද? එතකොට මේ හතරේ මොනවද තියෙන්නේ? මේ හතර විශේෂත්වය මොනවද? එතකොට දැන් ඔන්න අපෙන් මේ බුදු පිළිම හතර සම්බන්ධයෙන් කොහේ හරි තැනක ඇහුවොත් මම ඔයාලට දාන්නම් මේකේ බුදු පිළිමේ කොතනද බුදු පිළිමේ සම්බන්ධ අපිට හම් වෙන බුදු පිළිම ටික මම පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ ටික. මේකෙදි මම චුට්ටක් මොකද කරන්න මම මේ ටික තියෙනවා ඔයාලට දාන්න මේ ටික මේ රූප ටික සම්බන්ධව රූප සම්බන්ධයෙන් මුකුත් මේ දාන්න නැත්තේ රූප වලට අදාළ පොඩි ඔයාලට රූප සම්බන්ධ පොඩි ටියුට් එකක් එවන්න. රූප සම්බන්ධයෙන් පොඩි ටියුට් එකක් එවන්නම්. හදලා තියෙන එක. රූප සම්බන්ධ ටියුට් එක දාන්නේ නෝට් එක ලියන තැන ඕනනම් අලව ගන්න පුළුවන්. නැත්නම් ඒකට අදාළ විස්තර ටික ලියා ගන්න පුළුවන්. මම මේ
මේ රූප සම්බන්ධ ටියුට් එක වගේ ලකුණු 20ක් දෙන්න. ලකුණු 20ක් දෙන්න තමයි රූප ටියුට් එකේ වගේ. රූප ටියුට් එක දාන්න ලකුණු 20ක් ගන්න. මොකද රූප වලින් ලකුණු 20ක් ගන්න පුළුවන් ඒ නිසා. එතකොට දැන් මේකෙදී මෙතන දැන් මේ මොකද්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? සමාධි බුදු පිළිමේ. සමාධි බුදු පිළිමේ. right. සමාධි බුදු පිළිමේ පැති කීපයක් එක මේ දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? මේ මොකද්ද? තොළුවිල බුදු පිළිමේ. තොළුවිල. මේක අවකන. අවකන. පංකුලිය මන් දාන්නම්. පංකුලියත් ඒ වගේ තමයි. පංකුලිය බුදු පිළිමේ මෙතන මන් දාලා නැහැ. මේ අපි දැන් පිළිවෙලට යනවා. මේ බුදු පිළිම සම්බන්ධයෙන් කතා කරමු. හරිද? බුදු පිළිම කලාවේ ආරම්භය ගැන චුට්ටක් වලට මතක් කරලා ඉන්නම්. නිකන් මේක ඉස්සරහට යන පාඩමක් නිසා අපි කතා කරනවා ඉන්දියාවේ බුදු පිළිම කලාව ගැන කතා කරන අපිට පාඩමක් තියෙනවා. ඒ පාඩමේදී අපිට කතා කරන්න තියෙන බුදු පිළිම ආරම්භය කොතනද කොහොමද සිද්ධ වුනේ කියලා. බුදු පිළිම කලාව ආරම්භයේ ලෝකයේ ඉස්සරළම ඉන්දියාව. හරි. නිකන් පොඩි කතන්දරයක් අහනවා වගේ මතක තියාගන්නකෝ. පොඩි කතාවක් මතක තියාගන්නකෝ. ඉන්දියාවේ තමයි ඉස්සරළම බුදු පිළිම කලාව ආරම්භ වෙන්නේ. ඒක ආරම්භ කරන්නේ ඉන්දියාවේ ආරම්භ කරන්නේ කවුද? ඉන්දියානුවෝ නෙමෙයි. මේක ආරම්භ කරන්නේ ඉන්දියාව ආක්‍රමණය කරලා එන රජ කෙනෙක් ඉන්නවා කුෂාණ කියලා. කුෂාණවරුන් කියලා. එයාලා පර්සියන් ජාතිකයෝ. එයාලා ඒ කාලේ ඉන්දියාව එක ප්‍රාන්ත අල්ලගෙන ආක්‍රමණය කරගෙන එනකොට එයාලගේ පොඩි නිකන් හොබි එකක් තියෙනවා. පොඩි නිකන් විනෝදාංශයක් තියෙනවා. ඒ අදාළ රටට ඇතුළු වුණායින් පස්සේ රටේ ආගම වැළඳ ගන්න එක එයාලගේ නිකන් පොඩි හොබි එකක්. හරි. එතකොට ඒ ආගම වැළඳගත්තට පස්සේ එයාලා ආගමට අදාළ මූලික කටයුතු ටික කරනවා. දැන් මෙයාලා එනවා ඉන්දියාවට. ඉන්දියාව ඉල්ලබලදී බුදුදහම තියෙන වෙනකොට බුදුදහම බැලුවා කවුද දැන් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා හොයලා බැලුවා. ඉගෙන ගත්තා. ධර්මයේ වැළඳ ගත්තා. ඒක අනුව කටයුතු කරනවා. හැබැයි දැන් මෙයාලට බැඳුම් පුදුම් කරන්න කෙනෙක් නැහැ. මෙයාලා සාමාන්‍ය අපලෝ දෙවියෝ නැත්නම් හිරු දෙවියෝ වන්දනාමාන කරපු කට්ටිය. හරිද? කතාවක් විදිහට මතක තියාගන්න. ඒතකොට හිරු දෙවියෝ වන්දනාමාන කරපු මෙයාලා බුදු පිළිමයක් නෑ දැන් වන්දනාමාන කරන්න. බුදු පිළිමයක් කොතනකවත් නෑ. ඉන්දියානුන්ගෙන් අහනවා උඹලා බුදු පිළිමයක් හදාගත්තේ නැද්ද? එතකොට කියනවා නෑ අපි පිළිම හදාන්නේ නෑ. ඇයි කියලා අහුවාම කියනවා අපි බුදු පිළිම හදන්නේ නැත්තේ හේතුව බුදුහාමුදුරුවෝ පිළිමයක් විදියට හදලා සමාන කරලා බුදුහාමුදුරුවෝ කියන චරිතයට සමාන රූපයක් අපිට හදන්න බෑ. ඒ නිසා අපි හදන්නේ නෑ. නේ? එහෙම කියනවා. එතකොට එහෙම කියලා එතකොට ඉතින් උඹලා මොකද කරන්නේ? ඒතර මෙයාලා කියනවා නෑ අපි බුදුහාමුදුරුවෝට චත්‍රය පාවිච්චි කරනවා. මොකද්ද ධර්ම චක්‍රය පාවිච්චි කරනවා. බෝධිය පාවිච්චි කරනවා. ඒ නිසානේ සාංචි බුදු පිළිමේ සාංචි ස්තූපයේ හැමතැනකම බෝධියක් අස්සේ අපිට බෝධිය යනවා. සමහර තැන්වල ධර්ම චක්‍රය සටහන් කරනවා. සමහර තැන්වල මේ ශ්‍රී පාදයේ දක්වනවා. ඒ දාන බුදුහාමුදුරු සංකේතවත් කරනවා. අස්සේ අපිට බෝධියක් යනවා. බුදුහාමුදුරු සංකේතවත්. හරි. එතකොට දැන් කුෂාණ කල්පනා කරන හරියන්නේ නැහැ මුන් වැඩේ කරන්නේ නැහැ. මම එකක් බුදු පිළිමයක් හදනවා කියලා. එතන බුදු පිළිමයක් හදන්න ඉස්සෙල්ලාම යාගේ රන්කාසි ඒ කාලේ රන්කාසිද පාවිච්චි කරන්නේ. එයාගේ රන්කාසි වල පාවිච්චි කරන රන්කාසියක එක පැත්තක යාව රූපේ දා ගන්නවා කුෂාණ රජතුමා රූපයට දෙනවා අනිත් පැත්තේ කාසියේ බුදු පිළිමයක් නිර්මාණය කරනවා. ඒක තමයි ලෝකෙ ඉස්සෙල්ලා බුදු පිළිමයක් නිර්මාණය වෙච්ච පළවෙනි තැන. කුෂාණ වරුන්ගේ රන්කාසියේ තමයි මේක ඉස්සෙල්ලාම ඔන්න තැන්පත් වෙන්නේ. අවශ්‍ය නම් චුට්ටක් සටහන් කරගත්ත කමන්නේ. මම මේ ගැන කතා කරනවා ඉන්දියානු බුදු පිළිම සම්බන්ධව කතා කරද්දී ඒ නිසා මේ පාඩම ඇතුලේ මොකද සටහන් කරගෙන අවශ්‍ය නැහැ පොඩි කතාවක් කියලා දෙන්නේ නිකන් පොඩි දලා අදහසක් ගන්න. දැන් මෙහෙම ආරම්භ කර බුදු පිළිම ටික කාලයක් යනකොට දැන් ඉන්දියාවේ ගාන්ධාර කියන ප්‍රදේශයේ තමයි ඉස්සෙල්ලාම මෙයාලා මේ වැඩේ කරන්නේ. එතකොට ගාන්ධාර බුදු පිළිම කලාවක් ආරම්භ වෙනවා. ගාන්ධාර බුදු පිළිම කලාව ටික කාලයක් යනකොට මථුරාවට එනවා. මථුරාව ඊට පස්සේ ටික කාලයක් යනකොට තව කොහොමම කියලා ගුප්ත යුගයේ බුදු පිළිම කලාව කියලා ගුප්ත යුගයේ සම්බන්ධ බුදු පිළිම කලාවක් තියෙනවා. ගුප්ත යුගය කියලා කියන්නේ ඉන්දියාවේ ස්වර්ණමය යුගය. ස්වර්ණමය යුගය කියන්නේ මේ කලාව සම්බන්ධයෙන් තියෙන ස්වර්ණමය යුගය තමයි ගුප්ත යුගය. ඒකගොන්න ගුප්ත යුගයේ බුදු පිළිම කලාව කියලා වෙනම ආරම්භ වෙනවා ඉන්දියාවේ. ඒ ආරම්භ වෙච්ච බුදු පිළිම කලාව තමයි අපේ රටවලටත් එන්නේ. ඒකෙන් ආభాෂ කරගෙන තමයි අපි බුදු පිළිම හදන්නේ. එහෙනම් ඔන්න මම අර කතාව කියාගෙන ආවේ අපි ගොඩක් වෙලාවට කියනවා නේද බුදු පිළිම ලංකාවේ සමාධි පිළිමේ මොන ආభాෂයෙන්ද හදලා තියෙනවා කියලා කියන්නේ මොන ආభాෂයෙන් හදුවා කියලා කියන්නේ
හැමදේම. දැන් අපි යනවා ආభాෂය බුදු පිළිමේ දානවා ප්‍රශ්න අවසානයේ අවසාන ලකුණු 35 35 36 37 39 40. ප්‍රශ්න පහට බුදු පිළිමයක් දානවා තොළු විල බුදු පිළිම නැත්නම් සමාධි බුදු පිළිමේ දාලා තියෙනවා. අපෙන් අහනවා ආభాෂය කියලා තියෙනවා. ඉස්සරහින් ඉස්තරක් තියෙනවා. අපි මොනවද ලියන්නේ උකට? මොකද ලියන්නේ? මොකද ලියන්නේ? අපි ඒකට ලියනවා গুপ্ত ආభాෂය කියලා. අන්න ඉන්දියාවේ හදපු බුදු පිළිම කලාව කාලේ මෙයාලා කාලෙන් කාලට වෙන වෙන තැන්වල හැදුවනේ. එතකොට ඉන්දියාවේ গুপ্ত යුගයේ ආරම්භ කරපු බුදු පිළිම කලාවේ ආభాෂයෙන් තමයි සමාධි පිළිමේ හදන්නේ. එහෙනම් ඔන්න අපි ආభాෂය ගන්නෙ කොහෙන්ද? ඉන්දියාවේ බුදු පිළිම කලාවෙන්. මොන කලාවෙන්ද? গুপ্ত යුගයට අදාළ කලාවෙන් ගන්න. ලංකාවේ අවගණ බුදු පිළිමයට ගියාම ඒකේ ශෛලිය මොකද්ද? ශෛලියද? ශෛලිය අපි හිදිපිලි ශෛලියක් කියලා ගත්තාම පුතේ අපි කතා කරන්නේ හිදිපිලිමයක් විදියට නේද? අපේ ශෛලිය අහන්නේ හිදිපිලිමයක් විදියටනේ. ඒකට ශෛලිය කියලා ගත්තාම බුදු ඒතර ආభాෂය කියලා ලියද්දී මේ গুপ্ত ආభాෂය කියලා විතර ලියුවොත් ඇද්ද? අටමාරි එච්චරයි. গুপ্ত ආభాෂය තමයි මේක. ඔව් ආభాෂය গুপ্ত ආభాෂය. එච්චරයි. දැන් අපි හිතන්නකෝ අපිට තියෙන අවගණ බුදු පිළිම. අවගණ බුදු පිළිමේ ආభాෂය කියලා අපිට ලියන්න තියෙනවා. මොකද ලියන්නේ අපි ආభాෂය? අපි ලියන්නේ අවගණ බුදු පිළිමේ ආభాෂය. අවගණ බුදු පිළිමේ වතුරා එනවා. නමුත් ඒකට අපි කියනවා මේ අමරාවති ශෛලිය තමයි තියෙනවා කියලා. අමරාවති ශෛලිය. මගේ අමරාවති ශෛලිය. අමරාවති ශෛලිය. අමරාවති ශෛලිය කියලා කියනවා. අන්න ශෛලිය ගැන කතා කරන්නේ අමරාවති ශෛලිය. ඒතකොට গুপ্ত යුගයේ গুপ্ত ආభాෂයේ গুপ্ත මේ කියලා ලියන්න গুপ্ත. ඒතකොට අමරාවති කියන ආభాෂය තමයි මේකට ගන්න. හරිද? අමරාවති ශෛලිය නැත්නම් යුගයේ. ඒතකොට গুপ্ත ශෛලිය කියලා ලියුවත් කමන්නේ නැහැ ඉතින්. දැන් ඔයාලා අහුව වගේ ශෛලිය කියලා ලියන්නේ දැන් ශෛලිය කියලා ආభాෂය කියන එක නැතුව ශෛලිය කියලා අහුවත් අපි ලියන්නේ গুপ্ත ශෛලියට තමයි ලියන්නේ. අද ඉතින් ආభాෂය හෝ ආభాෂය හෝ ශෛලිය දෙකම ගන්න තමයි. ආభాෂයේ ශෛලිය මේ දෙකටම গুপ্ত දානවා අපි සමාධි පිළිම. හරිද? එහෙනම් අපි සමාධි පිළිමෙන් පටන් ගමු. ඒක දැන් ලොකු වැඩක් මම කියවනේ පොඩි නිකන් කතාවක් කියවනේ කතාවම කිව්වේ ඔයාලට අවබෝධ කරගන්න මේ අවබෝධය මොකද්ද වෙන්න ඕනේ? මේක යුගයේ ගැන අවබෝධයක් කරනකොට මොකද්ද මේ গুপ্ত කියන එක දන්නෙත් නැහැ. අපි දන්නේ නැහැ මතුරා කියන්නේ දන්නෙත් නැහැ. අපි අමරාවති කියලා දන්නෙත් නැහැ. අපි නිකන් ඔහෙ ලියන කටපාඩම්. හැබැයි අපි දැනගන්නවා මේ අපි දැන් අද දැනගන්න ඕන ඉන්දියාවේ මේ ප්‍රාන්තවල මේ බුදු පිළිම කලාව ටික දියුණු වෙනවා. ගාන්ධාරයෙන් පටන් ගන්න එක මතුරාවට ඇවිල්ලා චුට්ටක් දියුණු වෙනවා. තව ටිකක් කොහොමම ගිහිල්ලා ඒ ගාන්ධාරයේ බුදු පිළිම හදන්න පුතේ මේ ඒ වෙනකොට ඉන්දියාව නෝ නෙමෙයි පර්සියාවෙන් ආපු අය. එයාලට තිබුණේ එයාලගේ හිරු දෙවියන්ගේ මතකයක් තිබුණේ. හිරු දෙවියන්ගේ මතක තියාගෙන එයාලා හදපු බුදු පිළිමේ හිරු දෙවිය තමයි ගොඩක් වෙනකට පේන්න තියෙන්නේ. ටිකක් ප්‍රතාපවත් හැඩි දැඩි සිරුරක් හදලා සිවුර වෙනුවට තියෙන නිකන් ඔලුගුවක් වගේ එකක් තියෙන. ඒක ටික වෙනස් වෙලා සිවුරට ඇවිල්ලා බුදුන් වහන්සේගේ තියෙන මහා කරුණා ගුණ අරව මේවා කියන දේවල් ඔක්කොම ලටපට එකතු කරලා තමයි පස්සේ ඉන්දියානුවෝ ටික එකතු වෙලා දේශීය සම්ප්‍රදායට අනුව ඉන්දියානු බෞද්ධයෝ විසින් තමයි බුදු පිළිමයක් හරියටම නිර්මාණය කරන්නේ. ඒකයි গুপ্ত යුගයේ වෙනකොට තමයි ඉන්දියානුවන් හැබැයි ඉන්දියානු බෞද්ධයෝ තමයි ඉස්සලම গুপ্ත යුගයේ බුදු පිළිම කලාව පටන් ගන්න. එතකොට තමයි ටිකක් අර බුදුහාමුදුරුවෝ කියන ප්‍රධාන කරුණා ගුණය, මෛත්‍රී ගුණය මේ කියන බුදුන් වහන්සේ කියන ගුණ එකතු කරලා හදපු බුදු පිළිම උනේ. හරි. එහෙනම් ඒ අවබෝධය අරන් තියාගන්න බුදු පිළිම ආරම්භුනේ මෙහෙම. එතකොට ආభాෂය ගැන කතා කරන්නේ මෙන්න මේ නිසා කෙනෙක් ඔළුවේ තියාගන්න. විතර කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මම මේ කියන කටපාඩම් කරන්න අවශ්‍ය නැත්තේ ඇයි කියලා මම සමාධි පිළිම ගැන කතා කරන්න පටන් ගන්නවා. දැන් වටපිටාවේ රටපට ටික ඔය කිව්වේ රටපට ටික ඔළුව තියාගත්තට කමන්නේ අපි වැඩේට ලේසි වෙනවා. අවබෝධයක් නේ අපිට එන්නේ නේද? සමාධි පිළිමේ කොහෙද තියෙන පුතේ? දැන් අපි ලියා ගන්නවා. දැන් තමයි ලියන්න පටන් ගන්නේ. සමාධි පිළිම ඔන්න බුදු පිළිම කලාව අනුරාධපුර යුගයේ කියලා ලියාගත්තා. මාතෘකාව ලියාගත්ත සමාධි බුදු පිළිමේ කියන. සමාධි බුදු පිළිමේ කියලා ලියාගත්තා. දැන් අපි ලියන තැනට ආවා. සමාධි බුදු පිළිම. ලියාගන්න සමාධි බුදු පිළිමේ.
සමාධි බුදු පිළිමය. සමාධි බුදු පිළිමය කොහෙද තියෙන්නේ අපිට? හම්බ වෙන්නේ මොකද? ඒකට අපෙන් අහනවා යුගය මොකක්ද කියලා. මොකද පුතේ යුගය? සමාධි පිළිමේ ජාති යුගය මොකක්ද? යුගය අනුරාධපුර යුගය. අනුරාධපුර යුගය. අනුරාධපුර යුගය. ඔව්. එහෙනම් ඔන්න සමාධි පිළිමේ කොහෙද? අනුරාධපුර යුගයට අයිති වෙන්නේ. එහෙනම් අපි ලියා ගන්නවා මෙහෙම පුතා. අනුරාධපුර යුගයේ අනුරාධපුර යුගයට අයත් අනුරාධපුර යුගයට අයත් කියලා ඒකට අනුරාධපුර යුගයට අයත් අනුරාධපුර යුගයට අයත් සමාධි පිළිමය අභයගිරි විහාර සංකීර්ණයට අයත් අභයගිරි විහාර සංකීර්ණයට අයත් අභයගිරි විහාර සංකීර්ණයට අයත් අභයගිරි විහාර සංකීර්ණයට අයත් මහා මෙවුනා උයනේ 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 යාට ලින්ක් එක දැම්ම නේද? හරිද? හරි මං දාලා තියෙනවා. මහා මෙවුනා උයනේ එකොළහයි බින් හරයිට් හරි මහා මෙවුනා උයනේ දක්නට ඇත එහෙනම් ඔන්න දක්නට ඇත දැන් ඔන්න පුතා අනුරාධපුර යුගයේ හරි ප්‍රශ්නයක් නැහැ. සමාධි පිළිමේ කොහෙද තියෙන්නේ? අභයගිරි විහාර සංකීර්ණයේ මහා මෙවුනා උයනේ පුතේ තියෙන්නේ. අපෙන් ප්‍රශ්නයක් අහනවා එක අවුරුද්දක ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? මහා මෙවුනා උයනේ දක්නට ඇති ස්තනක් පිළිමය එහෙම අහන්නේ. දැන් ලියන්න එපා. මම මේ ලියන්නෙම කියන්නේ. හරිද? එක අවුරුද්දක අහලා තිබුණා. මහා මෙවුනා උයනේ දක්නට ඇති ස්තනක් පිළිමය ගුප්ත යුගයට අයත් වේ කියලා. කොට අපිට ඒ ස්තරම් පද ලියන්න වෙන්නේ. මොකද අපි මේ වගේ ස්තර ලියන්නේ. මොකක්ද ඒක ලියන්න පුත්‍රේ? සමාධි පිළිමේ. සමාධි කියලා ලිව්වත් හරි. ඒ කියන්නේ මේ මහා මෙවුනා උයන කියන එක අපේට ඕනේ. මේ ප්‍රශ්නයක් අහලා තිබුණානේ. මහා මෙවුනා උයනේ ස්තනක් දක්නට ඇති පිළිමය නැත්නම් මේ දක්නට ඇති ස්තරක් පිළිමය. එහෙම නෙන්නේ. ඒතර මහා මෙවුනා උයනේ මොකද්ද තියෙන කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. හරි ඕවා තමයි මේ පොඩි පොයින්ට්. අපිට සිලබස් එක කතා කරලා ඔන්න ඕවා පොයින්ට් කරලා තියෙනවා. ඒවා තමයි අපිට නොදැනුවත්වම අපිව ටිකක් අවුල් කරන තැන් ඕවා. මේ ටිකක් ඒ නිසා මහා මෙවුනා උයන කියන එක ඕනේ වෙනවා. දැන් ඔන්න අපි ලිව්වා යුගය ලියාගත්තා. අත්‍යවශ්‍ය කාරණා. කොහෙද තියෙන්නේ කියලා ලියාගත්තා. හරි. එතකොට මේක අයිති වෙන්නේ මොන සියවසටද කියලා අපෙන් අහනවා. අයත් වන නැත්නම් අපෙන් අහනවා උයනේ මහා මෙවුනා උයනේ හිස්තනක් මහා මෙවුනා තප්පත් කර ඇති හිස්තනක් පිළිමය සියවසට අයත් වේ. මුලින් පින්තූරයක් දාලා අපෙන් ඇහුවොත් එහෙමනේ අහන්නේ නේද? මුලින්ම පළවෙනි ප්‍රශ්න පහට පින්තූරය දාලා අපෙන් ඇහුවොත් ඔහොමනේ අහන්නේ. ඒක මොන සියවසටද අයිති වෙන්නේ පුතේ? මොන සියවසටද අයිති වෙන්නේ? අනුරාධපුර යුගය කියන මොන සියවසද? නිකන් ඔළුවේ තියාගන්න නිකන්. එතකොට මේ නිකන් මේ ළඟින් යන්න හරි ලියන්න පුළුවන්. 4 5 සියවස. 4 5 සියවස. 4 5 සියවස. 1 සිට 5 දක්වා බොහෝ දුරට අනුරාධපුර යුගය. හරිද? එතකොට මේක මැදින් කෑල්ලක් එකතු කරන්න කොහොම හරි. ක්‍රිස්තු වර්ෂ නේද? ක්‍රිස්තු වර්ෂ. ඔව් ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාට පස්සේ තමයි. හරිද? ක්‍රිස්තු වර්ෂ. දන්නවනේ කතාව නේද? ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ දන්නවනේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න පෙර සහ ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාට පසු. එහෙමනේ තියෙන්නේ.
හතර පහ සියවස්. ඒතර එක පහ සියවස් අතරේ මේ හදන නිර්මාණය හතර පහට තමයි මේ සමාධි පිළිමේ අයිති වෙන්නේ. එහෙනම් ඔන්න සියවස ලියා ගන්න ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස් වලට අයත් වේ. පොඩි තරුවක් දාලා ලියා ගන්න. පොඩි පොයින්ට් එකක් දාලා ලියා ගන්න. පොඩි පොයින්ට් එකක් දාලා ලියා ගන්න. 4 ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස් වලට අයත් වේ. 4-5 සියවස් වලට අයත් වේ. අපෙන් අහන ඊළඟ ලියාගත්තනේ 4-5 සියවස්. අපෙන් අහන ඊළඟ එක තමයි අපේ අහන ඊළඟ පොයින්ට් එක තමයි අපිට මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන් ඊළඟ පොයින්ට් එක තමයි අපි දැන් යුගය කිව්වා සියවස කිව්වා කොහෙද තියෙන්නේ කියලා කිව්වා. පුතා අපෙන් අහන ඊළඟ පොයින්ට් එක තමයි අනිවාර්ය පොයින්ට් එක තමයි මොකද්ද මේකේ ශිල්ප ක්‍රමය මොකද්ද කියලා අහන්න. මොකද්ද පුතා මේකේ ශිල්ප ක්‍රමය? ශිල්ප ක්‍රමය මොකද්ද? මොකද්ද ශිල්ප ක්‍රමය? දන්නවද? නැලීමේ ශිල්ප ක්‍රමය. හරි. නෙලීම තමයි ප්‍රධාන. අන්න යනවා ඒක. නෙලීම තමයි ප්‍රධාන නම් මේ නෙලීම කියන එක අපෙන් උන්නත නැලීම මොකද පුතේ? පූර්ණ උන්නත නැලීමේ ශිල්ප ක්‍රමය. අන්න හරි. ඒක තමයි. මේක තමයි මාතෘකාව ගැටලුවක් නෑ. හැමෝත් නෙලීම කොයි වගේද? පූර්ණ උන්නතද? අති උන්නතද? නේද? අර්ධ උන්නතද? අපෙන් අහනවනේ. එහෙනම් මේක පුතා උන්නත අර අධි උන්නත එහෙම කියලා හොයාගන්නේ කොහොමද? හරි කියලා දෙන්න. දැන් පුතා මෙහෙමනේ. දැන් අර්ධයක් නම් රෙකෝඩින් එක දානවා නේද? අපිට වහිනවා. ඒ හින්දා ඇහෙන්නේ නැහැ. හරි පුතේ රෙකෝඩින් එක දානවා. අනිවාර්යෙන් දානවා. ගෲප් එකට දානවා. මේ ක්ලාස් එක ඉවරච්ච ගමන් පැයක් දෙකක් ඇතුළත රෙකෝඩින් එක වෙනවා. දැන් මේ පූර්ණ උන්නතයිද අධි උන්නතයිද කියලා හොයාගන්නේ කොහොමද? අර්ධ නම් මොකද්ද පුතා? භාගයයිනේ. අර්ධ නම් භාගයයි. භාගයයි කියන්නේ අපේ ශරීරයේ මේ පැත්තෙන් ගත්තාම මෙන්න භාගයක් පේනවා. ඊට පස්සේ පේන්නේ නැහැ. ඊට ටික මොකද වෙලා තියෙන්නේ? ඒ අදාළ ආධාරකයට ඇලිලා තියෙන්නේ. අපිට මතු කරලා පෙන්වන්නේ භාගයයි. පූර්ණ නම් මොකද වෙන්නේ පුතා? ඒ කියන්නේ මොකක් හරි මේකට මේ හේතු වෙලා වගේ තියෙන එකක්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. ආබද්ධයක් වෙන සම්බන්ධයක් තියෙනවා. අපි ඉසුරු මුනියේ කැටයම් ගත්තාම කතා කරනවා පුතා ඉසුරු මුනියේ කැටයම් වල තියෙන්නේ එතකොට ඔන්න අර්ධ උන්නත, පූර්ණ උන්නත, අධි උන්නත කියන තැනට එනවා. හරි අධි උන්නත කියන තැනට එනවා. ඒතර අර්ධයක් කියලා කියන්නේ භාගයක්. දැන් උරහිසෙන් මෙහෙම ගත්තාම මෙතනින් ගත්තාම භාගයක්. එතනින් ඉස්සරහා පේනවා ඊටු ටික ගල බොහෝ දුරට ගල්නේ නේද? ගල්නේ මාධ්‍ය විදිහට ගන්නෙ. පාෂාණනේ ගල්නේ මාධ්‍ය විදිහට ගන්න. කඩු ගල්නේ මාධ්‍ය විදිහට ගන්න. ඒ මාධ්‍ය පිටිපස්සේ ආධාරකයක් తీර වැලිච්ච එක. සම්බන්ධ වෙච්ච එක. ඒ සම්බන්ධය තුලින් මතු කරගත්ත එකක් තමයි නෙලීම කියලා කියන්නේ. අපේ ප්‍රශ්නයක් අහන හොඳ පොයින්ට් එකකට ආවුතා මම මේ පාඩම ඇතුලේ තව නිකන් වටෙත් යනවා. ඒ වටේ යන ටික ඔතනම තැනක ලියා ගන්න. ඔතනම මේ පොඩි තැනක ලියා ගන්න. මොකද මම මේ කියන ඒවා මේ ඔයාලා දැන් සාමාන්‍ය පෙළනේ 10 11 කියන අයට පොඩි නිකන් මේ පොඩි විශේෂ කරුණක් සටහන් කරගන්නවා කියන එක අවුලක් නෑ අමුතු දෙයක් නෙමෙයිනේ. නේද? ඒ නිසා මේ නිකන් වටේ යන එකත් ඉතින් හොඳයි නේ ඒක පැත්ත. නේද? මොකද දැන් ඔන්න මම ආය පොයින්ට් එකට එනවා. දැන් ඔයාලා අහුවනේ මේ අර්ධ උන්නත අධි උන්නත කතාව. දැන් ඔකත් වටේ කීප එකක් නෙමෙයි. ඒකට ගොඩක් වෙලාවට මතක තියාගන්න මේ බුදු පිළිම මේ පිළිමයක් විදිහට සම්පූර්ණයෙන් නෙල්ලා තියෙන එකත් අනිවාර්යයෙන්ම පූර්ණ උන්නතයි. අතර වටේම ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. වටේම ගියපුවාම වටේම පිටේ සියල්ල වටේම ඔන්න අපිට පේනවා. පූර්ණ උන්නතයි ප්‍රශ්නයක්. හරි. එතකොට සම්බන්ධයක් තිබිලා එතන භාගයක් වෙන්නනවා නම් අර්ධයි කියන අපි අධි උන්නතයි කියලා කියන්නේ තා භාගයට වැඩි කොටසක් එළියට එනවා.
භාගයට වැඩි කොටසක් එළියට එනවා. දැන් මේ උරහිසේ මෙතනින් මෙහාට ඉස්සරහා කොටස නම් හැබැයි එතනින් එහාට නෙමෙයි එතන චුට්ටක් එහාට ගිහිල්ලා පිට විතරක් ඇලිලා තියෙනවා. පිට විතරක් ඇලිලා තියෙනවා. උරහිසෙත් සම්පූර්ණ පේනවා. අන්න ඒවට අපි කියන අධි උන්නතයි කියලා. අධි උන්නත ඒවා අපිට හම්බ වෙනවා. අර්ධ උන්නත ඒවා අපිට හම්බ වෙනවා. පූර්ණ උන්නත ඒවා හම්බ වෙනවා. පූර්ණ උන්නත අපිට බොහෝ දුර පිළිගන්න. අවකන බුදු පිළිමේ අධි උන්නතද? අධි උන්නතයි ආබද්ධ පිළිමයක් කියලා කියන්නේ ඒක. ආබද්ධ සම්බන්ධයක්. හරි. අවකර පිළිමේ ගලට සම්බන්ධයක් තියෙනවා. අධි උන්නතයි. ඔව්. පූර්ණ උන්නතයි කියලා අපිට අවකර පිළිමේ ලියන්න බෑ. එහෙනම් ශිල්ප ක්‍රමය ගත්තාම ඔන්න ශිල්ප ක්‍රමයේ අනුකරණයට අපිට වෙනස් වෙනවා. නේද? එහෙනම් සමාධි පිළිමේ ශිල්ප ක්‍රමය ගන්න අපි පූර්ණ උන්නතයි කියලා. පූර්ණ උන්නතයි කියලා. නේද? එහෙනම් ඔන්න මේ මම ওই වටේ යන ටික අඩු කරන්න කියලා බැලුවේ. නැත්තම් මේක වැඩේ ටිකක් දිගට යනවා. ඒ නිසා කමන්නේ මම විශේෂ කාරණා ටික ඔය විශේෂ කාරණා ටික මම ටිකක් කියන්න ඔයාලට. මොකද මේ අපි මේ මාස 4 පොඩි කෝස් එකක් ක්‍රමයට දුන්න වාක්‍ය මොකද්ද? මොකද පුතේ? ශිල්ප ක්‍රමයට දුන්න වාක්‍ය මොකද්ද? වාක්‍යය දුන්නේ අපිට තාම. වාක්‍යය. පූර්ණ උන්නතව තරුවක් දරලා ලියා ගන්න පූර්ණ උන්නතව නෙලීමේ ශිල්ප ක්‍රමයෙන් කර ඇත. පූර්ණ උන්නතව නෙලීමේ ශිල්ප ක්‍රමයෙන් කර ඇත. එක පොයින්ට් එක. හරි. ප්‍රධාන එකක්. ශිල්ප ක්‍රමය අපෙන් අහනවාම තමයි ශිල්ප ක්‍රමය මොකක්ද කියලා. එහෙනම් ඔන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න. දැන් මම චුට්ටක් ඔන්න බීම නෙලීම ගැන දෙකම එකයි. ආයක තමයි කියලා දෙන්න දැන්. මම ගේ චුට්ටක් පිටපයින්නවා කියලා කියන්නේ නේද? ඒක ඔය ලියන තැනකින් චුට්ටක් ලියාගත්තට කමන්නේ නැහැ. නැත්නම් ඒක විශේෂයෙන් කරලා ලියාගත්තත් කමන්නේ නැහැ. තරුවක් දාලා වෙන පාටකින් හරි කමන්නේ ලියාගත්තත් කමන්නේ නැහැ. හැමෙම නෙදී. මොකද මේක මාස 4 කෝස් එකක් කරන්න වෙලාවට තියෙන පුතා. දැන් මාස 4 කෝස් එකේ එහෙම පිටපයින් සීන් වෙනවා. පිටපයින්නට හානි නැහැ. හරිද? හානි නැහැ. දැන් නෙලීම බීම ගත්තාම දෙකක්. ඒක පුතා දෙකක්. එකක් නෙමෙයි දෙකක්. දෙකක් වෙන්නේ ඇයි? නෙලීම වෙනස්, ඇවීම වෙනස්. නෙලීමද මොකද පුතා වෙන්නේ? අපෙන් අහන ප්‍රශ්නේ සාමාන්‍ය පෙළ ප්‍රශ්නෙට පේපර් එක අහන එකක් වරද්ද ගන්න එකක් ඕක. මම දන්නා පේපර්ස් බලද්දී අනිත් වාරේ වරද්ද ගන්න කේස් එකක් ඔය. ඒ මොකද්ද දැන්? නෙලීම කියන්නේ එකක්, ඇවීම කියන්නේ මොකද්ද නෙලීම කියලා කියන්නේ? නෙලනවා කියන්නේ මොකද්ද? අනවශ්‍ය කොටස් ඉවත් කරන එක. අනවශ්‍ය කොටස් ඉවත් කරන එක. හරියටම හරි. ටක්කිට උත්තරය ඒක තමයි. එහෙනම් ශිල්ප ක්‍රමය ගත්තාම ඔන්න අපි පූර්ණ උන්නත කියලා කියන පූර්ණ උන්නත නෙලීමේ ක්‍රමය භාවිත කරා කියලා කියනවා නම් අපේ පිහිටි ගල් කුට්ටියක් තියෙනවා. මේ ගල් කුට්ටිය කපලා අයින් කරලා අපි හදා ගන්නවා පොඩි හැඩයක්. මේ ටික සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. නේද? මේවා ඉවත් වෙලා අවසානට නිර්මාණය වෙනවා මෙන්න මේ වගේ හැඩයක්. මොකද වෙන්නේ? ඇවීමේදී නෙලීමේදී ඔක වෙන්නේ. ඕක නෙලන්න පුළුවන් සම්පූර්ණයෙන් නෙලනවා නම් සම්පූර්ණයෙන්ම ගලේ තියෙන අනවශ්‍ය කොටස් ටික ඔක්කොම ඉවත් කරලා පිළිමයක් විදිහට සම්පූර්ණ එක හැඩයක් විදිහට නෙලා ගන්නවා. අපි ඒකට පූර්ණ උන්නතයි කියලා කියන්නේ. නෙලීමේ ශිල්ප ක්‍රමේ තව එකක් තියෙනවා. මේ ගල තියෙනවා. මේකෙදි කරන්නේ මේක මෙහෙමම තියෙනවා. මේ ටික හාරලා අයින් කරලා මේක මතු කරගන්න. ඔක මතු කරගන්නවා. නමුත් මේ ගලට සම්බන්ධ. අන්න එතකොට තමයි අපි මේක අධි උන්නතද අර්ධ උන්නතද යවන්නේ කොහමද? මේක යවන්නේ කොහමද? අපි වලින් පද පුතේ මට පැහැදිලි වුණේ නැහැ. තියාගන්නද? ඒක යවන්න නෙමෙයි වෙන්නේ. මගේ මේ මැසේජ් එක යවන්න කොහොමද කියලා. පුතේ හරි. අභිමානේ හරි නේද? අභිමානේ ප්‍රශ්න හරි නේද? හරි. එතකොට දැන් ඔන්න නෙලීම මේ විදිහට වෙන් කරගත්තාම මෙතන
ඔන්න අනවශ්‍ය ටික ඉවත් වුණා. මෙතන ඉන්නේ භාගයක් නම් අපි යාට කියන වර්ධයි කියලා. මෙයාගේ භාගයට වඩා සම්පූර්ණයෙන් ඔන්න පේනවා නම් ගලේ යාන්තම් විතර පිටත ටිකක් ඇලිලා වගේ තියෙනවා නම් අපි ඒකට කියනවා අති උන්නතයි කියලා. අන්න ඔක වෙනස් ඔක තේරුම් ගන්න. හැමීමදී මොකද වෙන්නේ පුතේ? දැන් මේක අනවශ්‍ය කොටස් ඉවත් කරලා අවශ්‍ය කොටස් මතු කර ගැනීම කරන්නේ. එහෙනම් ඔන්න නෙලීම කියලා චුට්ටක් ලියාගෙන ඔතනින්ම කමන්නේ නැහැ. ඔතනින්ම ලියා ගන්න. ඕක කලවමට පාඩම් කරා කියලා ප්‍රශ්නයක් නැහැ. කලවමට ප්‍රශ්න අහන්නේ නේද? නෙලීම කියලා ඕන නම් ලියා ගන්න පුළුවන්. දන්නේ නැති අයට ලියා ගන්න පුළුවන්. අනවශ්‍ය කොටස් ඉවත් කරමින් අවශ්‍ය කොටස් මතු කර ගැනීම. නෙලීම කියන එක සරල අදහස එක. නෙලීම කියන එක සරල අදහස. අනවශ්‍ය කොටස් ඉවත් කරමින් අවශ්‍ය කොටස් මතු කර ගැනීම. නිකන් පොඩි පොයින්ට් එකක් දාලා ඒක ලියලා පොඩි කොටුවක් ගහලා තියාගත්තර කමන්නේ. ඒක ඔන්න වැදගත් ප්‍රශ්නයක් විදිහට අහන එකක්. මේක අහන්නේ පුතේ අර අපේ අහන වාක්‍යවල ලියන්න කියලා. අර්ථය පැහැදිලි වෙනසේ වාක්‍ය තනන්න කියලා තියෙනවානේ. අන්න ඒකට තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒකට මේ වගේ ප්‍රශ්නයක් අහනවා නෙලීම කියන එක මොකක්ද කියලා අපෙන් කවුරුද අහන්න පුළුවන්, තව අවුරුද්ද අහන්න පුළුවන් ඇබීම කියලා. ඇබීම කියලා දීලා විස්තරයක් තියෙන පුළුවන්. ඇබීම කියන එක අපි විස්තර කරලා ලියන්න ඕනේ. නෙලීම කියලා අපි විස්තර කරලා ලියන්න ඕනේ. එහෙනම් ඒකට අපි විස්තර කරන්න තියෙන කෙටිම සහ හොඳම උත්තරේ තමයි අනවශ්‍ය කොටස් ඉවත් කරමින් අවශ්‍ය කොටස් මතු කර ගැනීම තමයි නෙලීම කියලා කියන්නේ. නෙලීම කියලා කියන්නේ. ඒක ඔක්කොම ඒක අමතකුණා කියන්නකෝ. ඒ ප්‍රශ්නෙටව අනවශ්‍ය කොටස් ඉවත් කරමින් අවශ්‍ය කොටස් ඉවත් කරමින් අවශ්‍ය කොටස් මතු කර ගැනීම. අනවශ්‍ය කොටස් ඉවත් කරමින් අනවශ්‍ය කොටස් මතු කර ගැනීම. අනවශ්‍ය කොටස් ඉවත් කරමින් අවශ්‍ය කොටස් මතු කර ගැනීම. හරි. ඕක පැටලුණා. දැන් ඕක ලියාගත්ත පස්සේ අපි හිතුව දෙකම එකයි. අනවශ්‍ය කොටස් ඉවත් කරලා අවශ්‍ය කොටස් මතු කර ගන්නවා. මතු කර ගන්නවා. අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සහ අවශ්‍ය කොටස් මතු කර ගැනීම. හරි නේද? අවශ්‍ය කොටස් ඉවත් කරමින් අවශ්‍ය කොටස් මතු කර ගැනීම. නෙලීම කියන්නේ මොකද්ද? නෙලීම කියන්නේ ඒක තමයි පුතා. නෙලීම කියන්නේ ඒක. නෙලීම කියන්නේ අනවශ්‍ය කොටස් ඉවත් කරමින් අවශ්‍ය කොටස් මතු කර ගැනීම. ඇබීම රයිට්. ඇබීමට එනවා පුතේ මම. ඇබීමට. එහෙනම් පුතේ ඔන්න නෙලීම කියන එක ඇවිල්ලා අර අර්ථය පැහැදිලි වෙනසේ වාක්‍ය තරන්න කියලා තිබුණොත් ඔක කොහොම ලියන්නේ? හදිසිය අපි හිතමුකෝ ඕම් මොක පැටලුණා අමතකුණා මේ මොකක්ද අනවශ්‍යද අවශ්‍යද මොකක්ද මගුලක් කිව්වා සර්. ඕක මතක නැහැ කියලා එහෙම නිකන් හිතනවා නම් ඒක නිකන් මඤ්ඤම් වෙලා නම් අවුල් වෙනා නම් උත්තර ලියට විදිහක් නැත්තම් ටිකක් අවුල් වුණා නම් ඒ වෙලාවේ විභාග වෙලාවෙදි කියන්න බෑනේ වා වෙන්න පුළුවන් නේ. ඒ වෙලාවට ලියන්න ඒකට උත්තරේ තව ඕනනම් ලියන්න පුළුවන්. ඒකටම ගන්න පුළුවන්. උත්තරයක් විදිහට ලියන්න පුළුවන්. මාකින් එකේ හැදෙන උත්තරයක් එක්ක. මාකින් එකට එන උත්තරයක් පේපර් බලද්දී අපිට මාකින් එකේ එන උත්තරයක් ඒක මොකද්ද? බුදු පිළිම නෙලීම සඳහා භාවිත කරන ශිල්ප ක්‍රමයක කියලා ලිව්වත් ඒකට උත්තරේ විදිහට හරියක් දෙනවා. හරි. නෙලීම කියන එක තිබිලා අර්ථය පැහැදිලි වෙනසේ වාක්‍යයක් තනන්න කියලා තිබුණොත් ඔය මගුල අමතකයි නම් ඔය මං කියපු කතාව අමතකයි නම් ඔයාලට කරන්න තියෙන්නේ බුදු පිළිම නෙලීම සඳහා භාවිත කරන ශිල්ප ක්‍රමයක කියලා ලිව්වත් හරියක් දානවා පුතා. ලකුණු හම්බෙයි. සම්පූර්ණ ලකුණක් හම්බෙයි. හරි. ඒකයි මොකද මම දැනගෙන යන ගමනක් එන්න කතරගම යන්න පුළුවන්. අතරමං වෙන්නේ නැහැ පුතේ බය නැතුව එහෙම ලියන්න. හරි. ඒවත් ලියා ගන්න පුළුවන් වුණා. මම ෂෝට් නෝට් එකේ වන්න ඕටි කියනවා. ඇඹීම ගත්තාම ඇඹීමේදී මොකද කරන්නේ? ඔක අනිත් පැත්ත. ඒ කියන්නේ මොකද්ද? දෙනවා මැටි ගුලියක්. මේ මැටි ගුලියක් හදපම් මේකේ මූර්තියක් බුදු පිළිමයක්. ඉතින් අපි මොකද කරන්නේ? මැටි ගුලියේ කප අයින් කරනවද නැහැ. එහෙනම් මැටි ගුලියේ අපි අවශ්‍ය කොටස් මතු කර ගන්නවා. අවශ්‍ය කොටස් එකතු කරනවා ඔකට. මැටි නේද? අවශ්‍ය කොටස් එකතු කරගෙන අවශ්‍ය කොටස් එකතු කරලා තමයි මේ වැඩේ කරන්නේ. දැන් ඉවත් කිරීම නෑ මේක. ඉවත් කිරීම නෑ. ඉවත් කරන්න දෙයක් නෑනේ. නේද? අවශ්‍ය කොටස් මතු කරමින් නිර්මාණයක් කරනවා නම් මූර්තියක් කරනවා නම් නේද? ඒක මොකද්ද පුතා? ඇඹීමක් වෙනවා. ඇඹීම වෙන්නේ මැටි ගුලියක් දීලා මැටි ටික ටික කඩලා අපිට අවශ්‍ය රූපේ ටික ටික මැටි තිය හදා ගන්න. ඒතොර නෙලන්නේ ගලින්නේ මේ අඹන්නේ මේ සිමෙන්ති ඒ වගේ මෙන්ති මැටි වලින් නේ. ඔව් සිමෙන්ති මැටි වගේ දේවල් වලින් තාමන්න වෙන්නේ. ගල් වලින් අඹන්න බෑ. නේද? ගල් වලින් අඹන්න බෑ.
දැන් නම් අඹන්න බෑ. ඒ දවස්වල අඹුවද දන්නෙත් නැහැ. මේ තියෙන නිර්මාණත් එක්ක ගත්තාම පුතා සමහරවිට හිතනවා මේවා ඇත්තටම අඹ පුවාද කියලාත් හිතෙනවා. ඇයි යකෝ අර කටුවෙන් ගහලා කෑල්ලක්වත් කැඩෙන්නේ නැතුව වෙන කඩා ගන්න පුළුවන්. මෙච්චර තාක්ෂණ තිබිලත් අපේ මිනිස්සු ගල් කුට්ටි කීයක් අප තියනවා. දැන් කැම්පස් එකේ එහෙම මූර්ති නිර්මාණය කියලා දෙනවා. ගල් කුට්ටි ඕන තරම් දෙනවා. ගෙනල්ලා තියෙන ගල් කුට්ටි ගෙනල්ලා දීලා තියෙන්නේ. මේ ගල් කුට්ටි ටික දීලා මට ගල් කුට්ටියක් වෙනම හම්බ වෙනවා. මං ගල් කුට්ටි එකක් හදනවා. කැඩුනොත් අර මේ වෙලාව තව එකක් දෙනවා. එහෙම කියනවා. මැටි කුඩු නම් එකයි දෙන්නේ. සමහර වෙලාවට අවුරුදු 5ටම දෙන්නේ එක මැටි කුඩියයි. ඒ මැටි කුඩිය තියාගෙන ඕකෙන් හදනවා ආයෙත් පොලිතින් එක දාලා උතලා තියාගෙන ආයෙත් හදනවා වැඩ කරන දවසට වැඩ. එහෙම තමයි තියෙන්නේ. එතකොට මේ මොන සිවෙන්සි මැටි වගේ දේවල් තමයි ඇඹීමට භාවිත කරන්නේ. කළු ගල් කියන මාධ්‍ය තමයි ගොඩක් කරන්නේ එළියම කෙනෙක් භාවිත කරන්නේ. හරි. හරි. මොන ඇඹීම එළියම කරේ මම කිව්වේ වටේ ගියා කියලා පිට යනකොට මම පිට යනකොට කේස් දෙනවා. කේස් දෙනවා. අවන්නේ නේද? හරි. ඇඹීමේ නිර්වචන ආයත කියන්න. ඇඹීම නිර්මාණය අවශ්‍ය කොටස් එකතු කරමින් නිර්මාණයක් සකසා ගැනීම. ඇඹීමේදී වෙන්නේ මොකද්ද? අවශ්‍ය කොටස් එකතු කරමින් නිර්මාණයක් කිරීම. අවශ්‍ය කොටස් එකතු කරමින් නිර්මාණයක් කිරීම. එකතු කරනවා. මේකෙදි කරන්නේ අයින් කරනවා, අරකෙදි කරන්නේ එකතු කරනවා. ඒකේදී අනවශ්‍ය කොටස් ඉවත් කරන්න, මේකේ අවශ්‍ය කොටස් එකතු කරනවා. එහෙනම් සමාධි පිළිමය. ආයත් කරනවා. සමාධි පිළිමය නම් පුතා මේක උන්නතයි. පූර්ණ උන්නතයි. නේද? මම ඒක ලියා ගන්න දුන්නා නේද? පූර්ණ උන්නතල මම ලියා ගන්න දුන්නා නේද? පූර්ණ උන්නතව නෙලීමේ ශිල්ප ක්‍රමයේ භාවිත කර ඇති කියලා ලියාගත්තානේ. නැත්නම් ශිල්ප ක්‍රමයෙන් කර ඇත කියලා ලියාගත්තා නේද ඒක? ඔව් සර්. හරි. දැන් අපි යනවා මේකේ. ඔන්න දැන් ප්‍රශ්න දැන් මම කිව්වා මේකේ යුගය කිව්වා, කොහෙද තියෙන්නේ කිව්වා, මොන සීවසරද අයිති වෙන්නේ කිව්වා, මේකේ ශිල්ප ක්‍රමය කිව්වා පුතා. දැන් මේක අහන්න පුළුවන් ඊළඟ කාරණා මොකක්ද? විශේෂ කාරණාවක් මොකක්ද අහන්න පුළුවන්. මේක පොඩි අවබෝධයක් ගත්තාම නිකන් ඕනම තැනකට ඕනම පිළිමයකට අහන්න පුළුවන් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. පොඩි සැකිල්ලක් තියෙනවා. සැකිල්ල දේවල් තමයි මොකට කියලා දෙන්නේ. ඒකට සැකිල්ල ඔළුවේ තියාගත්තා මේකෙන් අහන්න පුළුවන් මේ ටික විතරයි. අවබෝධයෙන් තමයි බෙඩේ යන්නේ. නම් තව මොකක්ද ගන්න පුළුවන්? අපේ ගහන්න පුළුවන් මේක මොකක්ද? බුදු පිළිමේ අපෙන් අහන්න පුළුවන් ඉස්තනක් දැන් අපිට සමාධි පිළිමේ නැත්නම් පිළිමේ මේ මුද්‍රාවෙන් කියලා තියෙනවා. මොන මුද්‍රාවද කියලා අපෙන් අහන්න. නේ අපේ ගහන්න පුළුවන් ඊළඟ පොයින්ට් එක බුදු පිළිමයක් ගත්තාම අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොකක්ද? යුගය අහනවා, ශිල්ප ක්‍රමය අහනවා, සියවස අහනවා, කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඒ වගේම ප්‍රධාන මාතෘකාවක් තමයි පුතා මොකද්ද? මුද්‍රා. මොන මුද්‍රාවෙන්ද හදලා තියෙන්නේ සමාධි පිළිමේ? මොන මුද්‍රාවෙන්ද ඉන්නේ? ධ්‍යාන මුද්‍රාවයි. ධ්‍යාන මුද්‍රාවෙන්. නේද? ධ්‍යාන මුද්‍රාවෙන් ඉන්නේ. ධ්‍යාන මුද්‍රාව කියලා කියන්නේ මොකද්ද පුතේ? ධ්‍යාන මුද්‍රාව යෝගීව. මොකද්ද? භාවනා යෝගී වැඩ සිටින. ඔව්. භාවනාවකට සමවැදී සිටින ඉරියව්ව. ඔන්න අර ගන්න බැරි ලකුණු පහේ එක තැනක් පොයින්ට් එකක්. ගන්න බැරි ලකුණු පහ මම කියන්නේ අර වාක්‍ය වල අර්ථය පැහැදිලි විශ්ේ ලියන්න කියලා කියන්නේ. ගන්න බැරි වෙන තැන මම කිව්ව ඕක ලේසි. ලකුණු පහ මම කියන්නේ ලකුණු මගේ පෝස්ට් එකේ මම තිබ්බනේ ලකුණු 40 ධ්‍යාන මුද්‍රාවට සමාධි මුද්‍රාව කියලා කියනෝනේ. සමාධි මුද්‍රාව කියලා කියනවා. මගේ පෝස්ට් එකේ මම දැම්මනේ ලකුණු 40යි කියන්නේ. පුළුවන් පුතේ ගන්න. ඇයි අපිට අපහසු මුද්‍රා කරනවා පුතා 9 වසරේ පාඩම කරනවා බය වෙන්න එපා. මාස 4යි කෝස් එක. මාස 4 මේ වැඩේ බය නැතුව ඉන්න මම ගොඩ දාලා දෙනවා. බය නැතුව ඉන්න මුද්‍රා ටික මම ගොඩ දානවා. මම මේ 4 මම එකයි කියන්නේ නේද? ලකුණු 40න් 40 ගන්න මම වැඩේ ගොඩ දානවා. 10 පාඩම් සේරමත් කරනවද? මොකද පුතේ? 10 පාඩම් සේරමත් කරනවද? 10 පාඩම් ටික ඔක්කොම කම්ප්ලීට් වෙනවා පුතා. සම්පූර්ණ වෙනවා බය නැතුව ඉන්න. මම ඒකයි දැන් තියරි පාඩම් සතියේ දවස් 2යි ප්‍රැක්ටිකල් දවස් 2යි දැම්මේ.
ඔයාලට මගේ තියරි අර ක්ලාස් එකට සම්බන්ධ වෙන්න සල්ලි ගෙවන්න දෙයක් නෑ. එන්න පුළුවන් උදේ පාන්දර නිකන් පොඩි නිකන් ෆ්‍රෙෂ් වෙලා යන්න වැඩත් එක්ක එන්න පුළුවන් එදාට අපි ටිකක් පේපර්ස් කර කතා කරලා චුට්ටක් එන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඒ අවශ්‍යතාවය තිබුණොත් එතන තවත් මට කමන්නේ නෑ. මම ඒකට ඒ කතා කරනවා. අඩුපාඩු ප්‍රවෙන්න වැඩි කොට දාලා දෙනවා. එතකොට මම එකයි අතලින් ප්‍රසාර. 6ට ඉවරයිනේ. 6ට මේක අදද? අද පුතේ 5ට ඉවරයි. 5ට. නෑ සර් මේක නෙමෙයි සෙනසුරාදා පන්තිය. සෙනසුරාදා පන්ති 6ට ඉවරයි පුතේ. 4:00මාර 6. පැයකමාරයි කරන්නේ. දැන් එතකොට ඒ ක්ලාස් එකේදී පේපර්ස් සාකච්ඡා කරන්නේ. අර සෙනසුරාදා ක්ලාස්. මෙහෙමයි පුතා. දැන් ওই සෙනසුරාදා ක්ලාස් එක කියන්නේ මට අවශ්‍ය වැඩක් නෙමෙයි. හරිද? මට අත්‍යවශ්‍ය වැඩක් නෙමෙයි. හැබැයි අපේ සමහර අයට සමහර දරුවන්ට ඕනකම තිබුණා තියරි ක්ලාස් එකක් ෆලෝ කරන්න. තියරි ක්ලාස් එකක් කියලා නිකන් මම බෙල් ඇමරිකන් නැති වෙන හැදුවට මගේ බෙල් ඇමරිකන් සයිස් එකට එකක් ආවා. ඒ නිසා තමයි මම එක වැඩේ පටන් ගත්තේ. ඒ නිසා ඔයාලට මේ ක්ලාස් එක ඇතුලේ තියරි ටිකත් එක පේපර් එක යනවා. තියරි ටිකත් එක පේපර් එක යනවා. ඒක න කිසි ප්‍රශ්නයක් නැහැ. අර ක්ලාස් එකට ජොයින් වෙනවා නම් එදාට අපි තව ටිකක් මේ වැඩියෙන් කතා කරන්නේ නැහැ. අර අයට මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි අයට අරකදී උගන්වන එකක් මම කරන්නේ. ඒකට ආවනාව කියලා ප්‍රශ්නකුත් නැහැ පුතේ. ප්‍රශ්නකුත් නැහැ. ඔව් ඒක මම ප්‍රැක්ටිකල් කරන්න එච්චරයි වෙන්නේ. මම මේකේ ප්‍රැක්ටිකල් කරනවා. එතකොට දැන් මම කිව්වා අනවශ්‍ය අපේ දැන් අත්‍යවශ්‍ය ලකුණු පහනේ. දැන් අපිට බැරි ලකුණු පහ ඇතුලේ අපෙන් අහනවා එතකොට දැන් මුද්‍රා ගැන අහුවාම ධ්‍යාන මුද්‍රාව කියලා දාලා අර්ථය පැහැදිලිවට ලියන්න කියලා පුතා එනවා උත්තරයක්. එතකොට අපි මොකද්ද ලියන්නේ? අර්ථය පැහැදිලිවට ලියන්න කියලා આવොත් අපි හදිස්සියවත් භාවනා යෝගීව සිටින ඉරිය මුද්‍රාව. හරි. භාවනා යෝගීව සිටින ඉරියව්ව, ධානයකට සමවැදී සිටින ඉරියව්ව, සමාධියකට සමවැදී සිටින ඉරියව්ව, දැක්කෙන බුද්ධ ප්‍රතිමා අන්න එහෙම ලියන්න. එහෙම ලියුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. නැත්තම් ලියන්න පුළුවන්. නැත්තම් මම ඔප්ෂන් දෙක තුනක් දෙනවා පුතා. ඔප්ෂන් දෙක තුනක් දෙනවා. ඒකත් අමතකුණා කියන්නකෝ. ලියන්න පැහැදිලිව බුදු පිළිම නෙලීම සඳහා භාවිත කළ මුද්‍රා විශේෂය කී කියලා. ඒත් හරි. සම්පූර්ණ ලකුණක් හම්බ වෙනවා දාට. එහෙම වුණොත් එහෙම ලියන්න. ඔය රෙද්දවල් ඔක්කොම අමතකයි කියමුකෝ. කිසි දෙයක් මතක නැහැ. කිසි දෙයක් හැබැයි තියෙනවා මුද්‍රා වෙන්නේ බුදු පිළිමයට නම් හරි බුදු පිළිම නෙලීම සඳහා භාවිත කරපු ශිල්ප ක්‍රමයක ලියන්න බෑ. හරි. එහෙම ලියන්න පුළුවන්. එහෙනම් මුද්‍රාව මේකේ ධාන මුද්‍රාව, සමාධි මුද්‍රාව කියලා අපි කියනවා. ධාන මුද්‍රාව කියලා කියනවා. මුද්‍රාව ගන්නවා භාවනා කරන ඉරියව්වක් ඔන්න අත් දෙක ධාන භාවනා කරනවා. අත් දෙක ධාන භාවනා කරනවා. මුද්‍රා වර්ග ටිකක් තියෙනවා. අපි ඉස්සරහ මුද්‍රා වර්ග ටික කතා කරමු. හරි. ඊට පස්සේ දැන් මුද්‍රාව හරි මුද්‍රාව ධාන මුද්‍රාව අපෙන් අහනවා ආසන ක්‍රමය පුතා. ආසන ක්‍රමය මොකක්ද? ආසන ක්‍රමය මොකක්ද? මම තාම ලියා ගන්න දුන්නේ නැහැ. මම ලියා ගන්න දෙන එකතු කරලා එකට එකතු කරලා ලියා ගන්න පොයින්ට් එකක් ලියන්න දෙන්න. ආසන ක්‍රමය මොකක්ද මේක? මේ සමාධි පිළිමේ ආසන ක්‍රමය මොකක්ද? වීරාසන ක්‍රමය. වීරාසන ක්‍රමය. තව කවුරුද දාලා තියෙනවා නේද? වජ්‍රාසන කියලා කියනවා. මම පුතේ අහන්නේ ආසන ක්‍රමය පටල ගන්න එපා. ගොඩක් අයට පැටලිලා වරද්ද ගන්න ලකුණු 40න් ලකුණු නැති කරගන්න එක පොයින්ට් එකක් තමයි මේක. මම කියවල ටක්කෙටම ලකුණු 40න් 40 දෙනවා මම අරන් දෙනවම කියලා. ඇයි එහෙම කියන්නේ? ආසන ක්‍රමය වෙනස් පුතා. ආසනය වෙනස්. ආසන ක්‍රමය වෙනස්. ආසනය වෙනස්. ආසනය වෙනයි ආසන ක්‍රමය වෙනයි. ආසන ක්‍රමය කියලා කියන්නේ ඉඳගෙන ඉන්න ක්‍රමය. ආසනය කියලා කියන්නේ ඉඳගෙන ඉන්න එක. පුටුව. මොකක්ද ඉන්නේ මොකක් උඩද ඉඳගෙන ඉන්නේ? ආසනය මොකක්ද? මොකක් උඩද ඉඳගෙන ඉන්නේ? ලලිතාසනේ. මොකද්ද පුතේ? ලලිතාසනේ. ඔව්. ලලිතාසනේ. ආසන. පද්මාතනේ. ඔව් මෙහෙමයි. මම චුට්ටක් එතෙන් යනවා. මම දන්නවා ඔයාලා දැන් මේ හතර වටේ නිකන් එක එක ඒව දාගෙන ඔළුවේ වැඩේ නිකන් පුරුවල් වෙලා තියෙනවා. හරිද? ඔක්කොම අයින් කරන්න. පැත්තකට දාන්න. මම චුට්ටක් පැහැදිලි කරලා මම ආසන ක්‍රම වලට එන මුද්‍රා ආසන ක්‍රම කියලා කියන්නේ පුතේ 9 වසරේ පාඩමක් මම හිතනවා. වීරාසන ක්‍රමය.
මොකද්ද පුතේ? වීරාසන ක්‍රමය. ආසන ක්‍රම. ආසන ක්‍රම පුතා තියෙන්නේ ආසන ක්‍රම තියෙන්නේ 3යි. ප්‍රධාන ආසන ක්‍රම 3යි. ආසන 2යි. ආසන ක්‍රම 3යි ආසන 2යි. මොනවද මේ කියන මඟුල නේද? ආසන. මේවා ආසන ක්‍රම. හරිද? 2යි මොනවද ආසන? පුතා පුටු වර්ග 2යි තියෙන්නේ දම්රෝ හෝ නිල්කමල්. හරිද? පුටු ආසන වර්ග 2යි. හරි? පුටු වර්ග 2යි. පුටු වර්ග 2යි. දම්රෝ නිල්කමල් කියලා ලියන්න එපා. ආසන 2යි පුතා තියෙන්නේ මොනවද? වජ්‍රාසනය හෝ පద్මාසනය. ආසන 2යි තියෙන්නේ. පුටු වර්ග 2යි තියෙන්නේ. පුටු 2යි තියෙන්නේ. හැබැයි ආසන ක්‍රම කියලා කියන්නේ මේ ආසනය මත ඉඳගෙන ඉන්න ක්‍රමය. ඉඳගෙන ඉන්නේ කොහොමද? ක්‍රම 3ක් තියෙනවා. එකක් තමයි වීරාසනය. මේ කකුලක් උඩ කකුලක් කොහොම තියාගෙන ඉඳගෙන ඉන්නවා නම් ඒ බුදු පිළිමේ ලංකාවේ කොහේ ගියත් ඔයාලා බුදු පිළිමයක් දැකපු තැනක ආන්න අර බුදු පිළිමේ වීරාසන කියලා කියන්න අවබෝධය ගන්න. ඔයාලට කටපාඩම් කරන සිස්ටම් එකක් ගියපු නිසා සමාධි පිළිමේ ගත්තාම අපේ මතකයට එන්න ඕන වීරාසන මේක එන්න ඕන එහෙම කියලා අපි කටපාඩම් කරන සිස්ටම් එකනේ තියෙන්නේ. මම කියන්නේ මේක අවබෝධය යන ගමනක් කියලා. අවබෝධය යන ගමනක් කියලා මම කියවනේ. මොකක්ද අවබෝධය යන ගමන? මේක තේරුම් ගන්න. එහෙනම් මේ කියන්නේ පීඩයක් මත වාඩි වෙලා ඉන්න ඉරියව් නේද? ඉරියව් ආසනයක් උඩ වාඩි වෙලා ඉන්න ඉරියව් පෙන්වනවා. ඔව්. එතකොට මේ සමාධි බුදු පිළිමේ ඉඳගෙන ඉන්නේ සමාධි බුදු පිළිමේ ඉඳගෙන ඉන්න ඉරියව් දක්වලා තියෙන්නේ කොහොමද? කකුලක් උඩ කකුලක් තියාගෙන ඉන්නේ. කකුලක් උඩ කකුලක්ම තියාගෙන මෙහෙම ඉන්නවා. ඒක පුතා අපි කියන වීරාසන ක්‍රමය. වීරාසන ක්‍රමය කියලා කියනවා. තව එකක් කියනවා අපි එහෙම පටල කර කකුල් මේ යටිපතුල් දෙක උඩට මතුවෙන විදිහට කියලා කියනවා. දැන් අරකද වෙන්නේ කකුල යටින් මෙහෙම එකක් කකුල උඩින් මෙහෙම එකක් තියාගෙන. නේද? දැන් ඒක තමයි වීරාසන කියලා කියන්නේ. තව එකක් තියෙනවා මේ කකුලක් උඩින් මෙහෙම කකුල් දෙක උඩට තියාගෙන යටිපතුල් දෙක උඩට මතුවෙන්නේ. අපි ඒකට මොකද කියන්නේ පුතේ? ඒ ඉඳගෙන ඉරියව්වට මොකද කියන්නේ? මොකද කියන්නේ? ඒකට කියන පద్මාසන කියලා. ඒකට කියන පద్මාසන කියලා. ඕනම රටේ ලංකාවේ නෙමෙයි වෙන ඕන රටක ගිහිල්ලා බුදු පිළිමයක් දැක්කාම මේ බුදු පිළිමේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව කකුලක් උඩ කකුලක් තියාගෙන ඉන්නවා නම් මොකක්වත් නෙමෙයි තියෙන්නේ වීරාසන කියන ඉරියව්ව තියෙන්නේ. වීරාසන කියන්නේ මේ කකුල් දෙක එකට තියාගෙන මේ යටිපතුල් දෙක උඩට මතුවෙන විදිහට තියාගෙන ඉඳගෙන ඉන්නවා නම් ඒක පුතා පద్මාසන. ඊට පස්සේ තව එකක් තියෙනවා අපි පුටුවේ වාඩි වෙලා ඉන්නේ කොහොමද? කකුල් දෙක පල්ලෙහාට දාලා නේද? කකුල් දෙක පල්ලෙහාට දාගෙන ඉඳගෙන ඉන්නේ. අපි ඒකට මොකද්ද කියන්නේ පුතේ? ඒකට කියන ඉරියව්ව මොකද්ද? පර්යංකාසනය. භද්‍රාසනය. වජ්‍රාසනයේද තව එකක් තියෙනවා. නමේ වසර. මොකද්ද? භද්‍රාසන ක්‍රමය. භද්‍ර ආසන. පුතේ කකුල් දෙක පහළට දාගෙන ඉනවා භද්‍රාසන. හරි. එහෙනම් ඔන්න ආසන ක්‍රම 3යි. ඉඳගෙන ඉන්න ක්‍රම 3යි. ඉඳගෙන ඉන්නේ මොකේද කියන එක තමයි අපෙන් අහන්නේ ආසනය. මොකද ඉඳගෙන ඉන්නේ මොන ආසනයකද? ඉඳගෙන එකක් තියෙනවා, දෙකයි තියෙන ප්‍රධාන දෙකයි තියෙන එකක් තියෙනවා. මොකද්ද පුතා? පద్මාසනය. දැන් පద్මාසන කියලා දෙකක් හම් වෙනවා පුතේ. ක්‍රමයටත් එනවා පద్මාසනයක්, ආසනයටත් එනවා පద్මාසන කියලා. ඉතින් පටල ගන්න එපා. හරිද? අනිත් එක මොකක්ද පුතේ? වජ්‍රාසන. අනිත් එක වජ්‍රාසන. මේක පේන්නේ ආවරක් මම කියන්නම් මෙහින් වජ්‍රාසන. හරි. ආසන වර්ග දෙකයි, ආසන ක්‍රම 3යි, ආසන දෙකයි. ඔය දෙක පටල ගන්න. එහෙනම් මේක තමයි මේ හැම බුදු පිළිමක තියෙන්නේ මේක තමයි. හැබැයි හින්දි පිළිම වල විතරයි, හෙටි පිළිම වල කතන්දර නැහැ. අවගණ පිළිමේ ඔය කතන්දර නැහැ. හරිද? ඔය කතන්දර නැහැ. ඒ නිසා පටල ගන්න එපා. එහෙනම් මොකද හේසර? ආසනයක වාඩි වෙලා ඉන්න එකද? මොකද පුතේ? වජ්‍රාසන කියන්නේ මේ උස් පුටුවක වගේ එක වාඩි වෙලා ඉන්න එකක්ද?
නෑ පුතේ. වජ්‍රාසන කියන එකයි පద్මාසන කියන එකයි අඳුරගන්නේ ඒ ආසනයේ තියෙන සංකේත අනුව. හරිද? ආසනයේ පద్ම නෙළුම් මල් නෙළුම් පෙති දක්වලා තියෙනවා නම් පුතා නෙළුම් පෙති දක්වපු ආසනයක් නම් තියෙන බුදුහාමුදුරුවෝ වාඩිලා ඉන්න ආසනේ නෙළුම් පෙති දක්වපු ආසනයක් නම් ඒක අපි කියන පద్මාසන කියලා. පද්මයක් මත වැඩ හිටීමක් කියනවා. වජ්‍රාසනය කියලා කියන්නේ අපි භාවිත කරන වජ්‍ර සංකේත කියලා. හැබැයි මේක කොහෙවත් සිලබස් එකකවත් පොතකවත් මොන කොහෙවත් එකකවත් නෑ මේ වජ්‍ර සංකේතනය කියන්නේ. වජ්‍ර සංකේතය කියලා කියන්නේ මොකද්ද කියලා මේ අහවල් සංකේත කියලා දක්වලා නෑ. නමුත් මෙතන මතක තියාගන්න නෙළුම් පෙති නැති ආසනය වජ්‍රාසනයේ විදිහට ගන්න. නෙළුම් පෙති තියනවා නම් එක ගන්න පద్මාසනය කියලා. බැලුව බැලමට අමතකයි නම් අපි හිතමු හදිස්සියේ මතක නැහැ. හැබැයි බුදු පිළිමේ රූපේ තියෙනවා කියලා. රූපේ තියෙනවා නම් බලන්න මේ රූපේ මේ ඉඳගෙන ඉන්න ආසනේ නෙළුම් පෙති ටිකක් දක්වලා තියෙනවද නැහැ. නැත්තම් මේක වජ්‍රාසනේ නෙළුම් පෙති දක්වලා තියෙන පద్මාසනය කියලා ලියන්න. රූපේ බලලා උත්තර ලියන්නයි මම මේ කියලා දෙන්නේ. කටපාඩම් කරලා උත්තර ලියන්න නෙමෙයි. වාඩි වෙලා ඉන්නේ කොහොමද කකුලක් උඩ කකුලක් දාලා නම් වීරාසන කියලා ලියන්න. යටිපතුල් උඩට මතුවෙන විදිහට ලියලා තියෙනවා නම් පద్මාසන කියලා ලියන්න. කකුල් දෙක ඉඳගෙන ඉන්න විදිහට කකුල් දෙක පල්ලෙහාට දාගෙන පුටුවේ ඉඳගෙන ඉන්න විදිහට ඉඳලා නම් වජ්‍රාසන කියලා ලියන්න. ආසනය ලියනකොට නෙළුම් පෙති දක්වපු ආසනයක් නම් ඒක පద్මාසනයක් කියලා ලියන්න. නෙළුම් පෙති දක්වලා නැහැ. නමුත් මේකේ මෙන්න බුදුහාමුදුරුවෝ ඉන්න වාඩි වෙලා ඉන්න ආසනයේ මෙහෙම දක්වලා මෙතන පොඩි සංකේතයක් වුණා කියනවා නම් මේක වජ්‍රාසනය කියලා ලියන්න. උත්තරයි තියෙන්නේ. හරිද? එතකොට මේ වජ්‍රාසන එකක්ද? එතකොට මොකද්ද මේ සමාධි පිළිමේ කොට වජ්‍රාසන එක තමයි වාඩි වෙලා ඉන්නේ. මේකෙදි පැහැදිලිව දක්වලා නැහැ සමාධි පිළිමේ ආසනය කියන එක පුතා. සමාධි පිළිමේ ආසනය කියන එක මෙතෙන්ට බුදු පිළිමේට සම්බන්ධ නැහැ. මේ බුදු පිළිමේට සමාධි පිළිමේට අසම්බන්ධ නැහැ. හේතුව තමයි මේ බුදු පිළිමේ වෙනත් තැනක තැම්පත් කරලා තිබිලා එතනින් ගෙනල්ලා මෙතන තැම්පත් කරපු එකක්. ඒ නිසා මේ බුදු පිළිමේ තියන්න හදපු ආසනයක් නිර්මාණය කරා ආරන්නේ මේක බුදු පිළිමේට සම්බන්ධ වෙච්ච බුදු පිළිමේට ආබද්ධ වෙච්ච ආසනයක් නෙමෙයි. එහෙම ආසනයක් නෙමෙයි. ඒක නිසා අපි මේ සමාධි පිළිමේ ඇතුලේ ආසනය කතා කරන්නේ නෑ. ආසන ක්‍රමය තමයි කතා කරන්නේ. ඉඳගෙන ඉන්න විදිහ තමයි විතරයි කතා කරන්නේ. ඉඳගෙන ඉන්නේ වීරාසන ක්‍රමයක. කකුලක් උඩින් මෙහෙම කකුලක් තියාගෙන කකුලක් යට එහෙම කකුලක් උඩ තියාගෙන එක වීරාසන ක්‍රමයෙන් කතා කරන්නේ. වීරාසන ක්‍රමය ධාන මුද්‍රාවෙන් තමයි සමාධි පිළිමේ ඉන්නේ. එහෙනම් ලියා ගන්න පුතා. එහෙනම් ලියා ගන්න. ධාන මුද්‍රාවෙන් ලියා ගන්න. අරුවල් දාලා ධාන මුද්‍රාවෙන් වීරාසන ක්‍රමයෙන් යුතුව නැත්නම් වීරාසන ක්‍රමයෙන් යුතුය. ධාන මුද්‍රාවෙන් හා වීරාසන ක්‍රමයෙන් යුතුය කියලා ලියන්න. වීරාසන ක්‍රමයෙන් යුතුය. වීරාසන ක්‍රමයෙන් යුතුය. ඒ බලන්න. දැන් මේකෙදි මේ පේනවනේ පැහැදිලිව ඔයාලට මම ලොකු කරන්න ඔයාලට. මේකෙදි පැහැදිලිව පේනවා මෙන්න මේ පහළ ආසනේ පැහැදිලි නෑ. මේකේ පහළ ආසනේ වජ්‍රාසනයත් පద్මාසනයත් කියලා පේන්නේ නෑ. හේතුව යටින් ගඩොල් තියෙන ආසනයක් ගඩොලින් බඳපු ආසනයක් උඩ තමයි මේ බුදු පිළිමේ තියලා තියෙන්නේ. ඒක නිකන් සාමාන්‍යයෙන් අපි ආසනයක් විදිහට පාවිච්චි කරන එකක් විතරයි. ඒකේ සංකේත දක්වලා නැති නිසා අපි ආසනය ගැන කතා කරන්නේ නෑ. මෙන්න කකුල් දෙක. මෙන්න කකුල් දෙක තියෙන්නේ කකුලක් උඩ කකුලක් තියෙන්නේ. නේද මේ පේනවනේ? එහෙමනම් මේක පුතා වීරාසන. මේක වීරාසන ක්‍රමය. පැහැදිලි නේද? ආසන ක්‍රමය සහ ඔව් සර් හොඳටම පැහැදිලි. හරි පැහැදිලි. ඊට පස්සේ අපි ලියන්න ඕනේ මේකේ තියෙන දැන් ඔන්න බුදු පිළිමයට ආවේ මූලික කාරණා ටික හරි පුතා. යුගය, ශිල්ප ක්‍රමය, මුද්‍රාව, ආසන ක්‍රමය හරි. දැන් අපි බුදු පිළිමේ තියෙන ඊළඟ ලක්ෂණ ටිකට යන්නේ. ඊළඟ ලක්ෂණ තමයි කතා කරන්න තියෙන බුදු පිළිමේ ඊළඟ ලක්ෂණ කතා කරන්න තියෙන සිවුර කොහොමද තියෙන්නේ? හැඟීම් නිරූපණය කොහොමද? කෙස් දක්වලා තියෙන්නේ කොහොමද? මුහුණේ ඉරියව් කොහොමද කියන එක විතරයි දැන් ආයෙ කතා කරන්න තියෙන්නේ. ඕනම බුදු පිළිමයක කතා කරන සැකිල්ල තමයි ඕක. ඒ සැකිල්ල ඔළුවේ තියාගෙන වැඩ කරා නම් ආයෙ අමතක වෙන්නේ කවදාවත්. එහෙනම් මෙතන තියෙන්නේ චීවරය ගත්තාම සිවුර කොහොමද තියෙන්නේ දක්වලා.
අනුරාධපුරයේ බුදු පිළිමවල බොහෝ දුරට ගුප්ත යුගයේ බලපෑම තිබුණු නිසාම ගුප්ත යුගයේ බුදු පිළිම අන්න ගුප්ත යුගයේ බුදු පිළිම කියලා මම කිව්වා. එහෙනම් මේ බුදු පිළිමේ ගුප්ත යුගයට අයිති වෙන්නේ. යුගය ගත්තාම අපිට එතකොට ආභාෂය ගත්තාම යුගයේ අනුරාධපුර යුගයේ බුදු පිළිමයක් මේක. මොකද අනුරාධපුර යුගයේ බුදු පිළිමයක් කියලා කියන්නේ අපේ අනුරාධපුර යුගයේ කාලේ ඉදිවෙච්ච බුදු පිළිමයක්. නමුත් ඒක ආභාෂ වෙන්නේ ඉන්දියාවේ ගුප්ත ආභාෂයෙන් තියෙන. එහෙනම් අපි ඒකට ගුප්ත යුගයේ බුදු පිළිමයක් කියලා හඳුන්වනවා. ඒ නිසා අපි ඒකට ගුප්ත යුගයේ ආභාෂය කියලා ලියාගත්තට කමක් නැහැ. ගුප්ත යුගයේ ආභාෂයෙන් නැත්නම් ගුප්ත කලා සම්ප්‍රදායේ ආභාෂය පෙන්වුම් කරේ කියලා ලියාගත්තට කමක් නැහැ. ගුප්ත කලා සම්ප්‍රදාය ආභාෂය පෙන්වුම් කරේ. ලියාගන්න කොයිද? ගුප්ත කලා සම්ප්‍රදායේ ආභාෂය පෙන්වුම් කරේ. කලා සම්ප්‍රදාය කියලා වුවත් තමයි අපි කියන්නේ ගුප්ත යුගය කියලා. ගුප්ත සම්ප්‍රදාය. ගුප්ත සම්ප්‍රදාය. එතකොට දෙකටම මේ ශෛලී ආභාසය කියලාවත් ගුප්ත කලා ආභාසය කියලා වෙනවා. ශෛලියාවත් ගුප්ත ශෛලී කියලා වෙනවා. ඔව්. ගුප්ත ශෛලිය කියලා කියන්නේ. ගුප්ත යුගයට ශෛලිය කියලා කියන්නේ. ගුප්ත යුගයට ශෛලිය අහන්නේ අපිට ආභාසය වූ ශෛලිය අහන්නේ. හරි. ඒ කියන්නේ ආභාෂය ශෛලිය දෙකම එකද? ශෛලිය දෙකම එක. අපි දැන් ශිල්ප ක්‍රමය ගත්තොත් තමයි පුතා ශිල්ප ක්‍රමයේ තමයි අර උන්නත අධි උන්නත අර මේ කතා කරන්නේ. ශෛලිය කියලා ගත්තාම මේ වගේ තැනකට අපි ආභාෂයක් එක්ක යනවා. මේ තියෙන්නේ මේ ශෛලී ලක්ෂණ ගත්තාම කලා සම්ප්‍රදායක ශෛලී ලක්ෂණ තමයි දකින්න තියෙන්නේ. මොන කලා සම්ප්‍රදායේ ශෛලී ලක්ෂණ දකින්න තියෙන්නේ? ගුප්ත යුගයේ ශෛලී ලක්ෂණ තමයි අපිට දකින්න තියෙන්නේ. හරි. එහෙනම් අපි යනවා ඊට පස්සේ චීවරයට. සිවුර මොන විදිහට පොරවලා තියෙන්නේ? සිවුර පොරවගෙන ඉන්නේ මේ අංශ දෙකම දෙවුර වැසෙනසේද ඒකාංශ කළ චීවරය ගන්න. එක පැත්තකට තියෙන චීවරයක්ද මේ දෙවුර වැසෙනසේ චීවරය දක්වලා තියෙනවද? රැලි සහිතයිද? රැලි නැත්ද? රැලි දෙකක්ද දක්වලා තියෙන කියලා අපි බුදු පිළිවෙල කතා කරනවා. නැත්තම් සම්පූර්ණ රැලි සහිතයි කියලා අහනවා නේද හිතේ? එහෙනම් මේකේ චීවරය ගැන කතා කරද්දී කියලා තියෙන්නේ ඇඟට ඇලුණු චීවරය තමයි දක්වන්නට තියෙන්නේ. ඇඟට ඇලුණු චීවරයක් තමයි දක්වන්නට තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒකාංශ කළ චීවරය සමාධි පිළිමේ දකින්න තියෙන ඒකාංශ කළ චීවරය එක පැත්තකට දාමු. චීවරය ඒකාංශ කළ චීවරය රැලි නෑ. රැලි දක්වලා නෑ. ඒකට ඇලිච්ච ස්වරූපයක් දක්වලා තියෙනවා. මේ සිවුරේ රැලි කොහෙවත් අපිට පේන්නේ නෑ. හැබැයි මේක දෙවුර වැසෙනසේ එක නේද? ඔව්. සමාධි පිළිමයට ගන්න ඕන දෙවුර වැසෙනසේ තමයි. හරි. දෙවුර වැසෙනසේ දක්වලා තියෙනවා. හැබැයි මේකේ මෙහෙම දෙයක් තියෙනවා. දෙවුර වැසෙනසේ කියලා ලියාගන්න. මට ඒක ආපහු නිකන් භාව ඉස්තක් වුණා වැඩේ. මොකද මම මේ පිළිමේ දැක්කහම අපිට හොයන්න බෑනේ මේක. නේද? හැබැයි මේ පිළිමේ දැක්කහම හොයන්න බැරි වුණාට මේ අතේ ඔයාලට පැහැදිලිව පේනවනේ මේ අතේ හිස්තනක් තියෙනවා. මේ අතේ හිස්තනක් පේන්න බෑ දෙවුර වැසුවොත්. නේද හිෂර්? එහෙම ප්‍රශ්නයක් තියෙන නිසා මේකට ඒකාංශ කළ චීවරය කියලා ලියාගන්න. මම වෙනසක් වුණොත් මම චුට්ටක් කියන්නම්. මොකද මෙහෙම සාමාන්‍යයෙන් මේ අත තුල තියෙන හිස්තන තියෙන්න බෑ දෙවුර වැසුණා නම් මේ අත් දෙකම මෙහෙම තියන් ඉන්නකොට මේ අත ඇතුලෙන් සිවුර පේන්නේ. ඒ නිසා තමයි ඒකාංශ කළ චීවරය කියලා ගන්න. චීවරය දක්වලපු රේඛාවක් නැති නිසා අපි බොහෝ අය කියන්නේ මේක දෙවුර වැසෙනස් කියලා. නමුත් ඒකාංශ කළ කියලා ලියා ගන්නකො. ඒකාංශ කළ චීවරය කියලා ලියා ගන්න. ඒකාංශ කළ චීවරය කියලා ලියා ගන්න. කොහොම වෙන්න පුළුවන් නේ පොඩ්ඩක් නිකන් ටිකක් නිකන් අවුල් සීන් එකක් ආවා මට. ඒක නිකන් ඔයාගේ උත්තරෙත් එක්ක මට නිකන් අවුලේ මෙහෙමද කියලා තිබුණා තමයි.
නෑ එහෙම නෙමෙයි. හරි. ඒකාංශකල චීවරය කියලා ලියා ගන්න. බය නැතුව මම ඒකට අදාළ වෙනසක් වුණොත් හදිස්සියෙ මම ගෲප් එකට දාන්න. මේ බොහෝ දුරට එහෙම නෙමෙයි එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ප්‍රායෝගිකව ගත්තාම එහෙම වෙන්න බෑ. හරිද? ඒකාංශ ශරීර රහිත සිවුර ඇඟට ඇලුණු ස්වභාවයක් දක්වයි. ඒකාංශකල චීවරය රැලි රහිතය ඇඟට ඇලුණු ස්වභාවයක් පෙන්වයි. ඇඟට ඇලුණු ස්වභාවයක් පෙන්වයි. මට මෙන්න මෙයාව කවුද මේ නමක් නැති කෙනෙක් ඉන්නවා නිකන් මට එයාගේ නම රීනේම් කරගන්න මේ ඔයාගේ පුතේ නමක් නැති කෙනෙක් ඉන්නවා නමක් කියන්නේ මේ එයාට තියෙන්නේ මේ වෙන නමක් මං හිතන්නේ එහෙම නම් තියෙන මිනිස්සු නෑ රටේ ඒ නිසා මේ කවුද මෙන්න මෙයාව පුතේ මං ඔයාව රිමූව් කරනවා රීනේම් කරගෙන එන්න ඔයාගේ නම දාගෙන එන්න නැත්තම් ඔයාට සමහර විට ඔයාට ඇති නම්බර් එකක් අරන් එන්න එහෙම ඕනේ නෑ මට මම දැන් දැක්කේ මම බැලුවේ නෑ මම මේ අයින් කරලා දැන් අවශ්‍ය නම් මම ඔයාලට දීලා තියෙන රෙජිස්ටර් නම්බර් එකක් රෙජිස්ටර් නම්බර් නැති කවුරු හරි ඉන්නවනේ කෙනෙක් ඉන්න ඕනේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න ඕනේ තීක්ෂණ ඉන්නවා ගැටලුවක් නැහැ තීක්ෂණට රෙජිස්ටර් නම්බර් එකක් අවශ්‍ය නැහැ තව රෙජිස්ටර් නම්බර් නැති දෙන්නෙක් විතර ඉන්න පුළුවන් අනිත් අයට රෙජිස්ටර් නම්බර් එකක් හැමෝටම දීලා ඇති 11යි 0යි ඉස්සරහට නම්බරයක් එක්ක ඒ නිසා ඒ නම්බර එක දාගෙන පායි ක්ලාස් එකට මේ මොකද ඔයාලගේ ක්ලාස් එක ගෲප් එක ටිකක් කුඩා වුණාට මගේ මේ 300 පැකේජ් එකකින් මම ක්ලාස් එක කරන්නේ ළමයි 300ක් 250කට වඩා ප්‍රමාණයක් ක්ලාස් වල මම අරගෙන යන නිසා මට මේ ඔය ප්‍රශ්න එන නිසා තමයි මම ක්ලාස් වලට දෙන්නේ රෙජිස්ටර් නම්බර් එක තමයි උත්තරය යන්නේ එතකොට අවශ්‍ය අයට උණ තියෙන අයට මේ වැඩේට එන්න පුළුවන් හරි නේද එනිසා ඒ වැඩේ හරි කරගමු නැත්නම් අපි අනවශ්‍ය ප්‍රශ්න ඕනේ නැහැ මට අනවශ්‍යයි ඕනේ නැහැ මම යාව රීඩින් කළා දැන් මේ රිමූව් කරලා දැම්මා හරි නේද ඊට පස්සේ දැන් හරි උදා පොයින්ට් එක ලියාගත්තනේ ඊට පස්සේ එකට එනවා දැන් මේක අපි මොනවද තව ලියන්නේ අක්බඹු කෙස් කිය කතන්දරේ කියන්න ඕනේ නේද කෙස් කොහොමද තියෙන්නේ කන් කොහොමද තියෙන්නේ මේ බුදු පිළිමේ තුලින් මතුවන හැඟීම් මොනවද කියලා ලියන්න ඕනේ මේකෙන් අපෙන් අහනවා හැඟීම් නිරූපණය ගැන අහනවා අපි ඒකට උත්තරයක් කියනවා කොහොමද ලියාගන්න එක ලම්බ සවන් කියලා කියන පුතා දිගට තියෙන කන් බුදුහාමුදුරන්ගේ එහෙමම තියෙන්නේ ලම්බ කරන කන් කියලා කියන්නේ ලම්බ කරන කියලා කියන්නේ මේ ලම්බ සවන් ක්‍රමාවක් දාගන්න අඩවන් දෙනෙත් ලම්බ සවන් අඩවන් දෙනෙත් හා අඩවන් දෙනෙත් කියනකට වැසූ දෙනෙත් කියලා කියන්න බෑ වැසුව නම් අඩවන් වෙන්න බෑනේ මේක ටිකක් අඩවන් භාගය වෙහෙලද භාගය අඩවන් දෙනෙත් හා මුහුණේ උපසාන්ත බව මුහුණේ උපසාන්ත බව තුලින් මුහුණේ උපසාන්ත අඩවන් දෙනෙත් හා මුහුණේ උපසාන්ත බව තුලින් මහා කරුණාව නිරූපණය වේ හරි
නිරූපණය වේ. එහෙනම් ඔන්න සමාධි පිළිබඳ අදාළ ටික ආයසරයක් බලා ගන්න. පස්සේ මොනවද තියෙන්නේ කියලා මම දැන් ඊට පස්සේ යනවා ඊළඟට යනවා ඊළඟට මම ඊළඟ පිළිමේ පුතා මේක මොකද්ද පුතා මේක ඊළඟ පිළිමේ මොකද්ද තොළුවිල බුදු පිළිම. තොළුවිල බුදු පිළිම. පිළිමේ දැක්කහම පිළිමේ අඳුර ගන්න පුළුවන් වෙන්න නව මතක තියාගත්තේ මේක දීලා අපෙන් මේක පළවෙනි ප්‍රශ්න 5 ඇතුළට දීලා අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න 5. නැත්නම් අවසාන ප්‍රශ්න දීලා ප්‍රශ්න 5ක් අහන්න පුළුවන්. ඒ නිසා පිළිමේ දැක්කහම මේක හඳුනාගත් බව හඳුනාගත් බව කියලා අපෙන් තියෙනවා. මොකද්ද මේ කියන එක තමයි ලියන්න තියෙන්නේ. හඳුනාගත් බව කියලා ලියන්න ආවම හඳුනාගත්තොත් ඔබමා කියලා ලියලා හරියන්නේ නැහැ. නේද? එහෙම ලියලා හරියන්නේ නැහැ. හඳුනාගත්තොත් ඔබමා නෙමෙයි හඳුනාගත් බව කියලා වුත් අපි ලියන්නේ තොළුවිල පිළිමේ කියලා. හඳුනාගත්තොත් ඔබමා එහෙම කියලා හරියන්නේ නැහැ නේ. ඔව්. හරි. එතකොට හඳුනාගත්තවට තොළුවිල පිළිමේ. තොළුවිල පිළිමේ. නේද? තොළුවිල පිළිමේ. එහෙනම් තොළුවිල පිළිමේ අර අපි කියපු ಜಾති තියෙනවාද බලන්න. දැන් මට කියන්නකෝ හේෂ මෙන්න මේ බුදු පිළිමේ සිවුර කොහොමද තියෙන්නේ කියලා? ඒකාංශ ජීවරේ. ඒකාංශකල චිත්‍රය තමයි. ඔව්. මේකම තමයි සමාධි පිළිමෙත් තියෙන පුතා. ආය දෙකක් නෑ. මේකම තමයි. එහෙනම් ආය කියන්න දෙයක් නෑ. වැරදීමක් නෑ. ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් නෑ. තොළුවිල පිළිමේ සමානයි බොහෝ දුරට සමාධි පිළිමේට. පොඩි වෙනස්කම් ටිකක් තියෙන අපි ගැන කතා කරමු. බොහෝ දුරට සමාන. හැබැයි මේක ටිකක් ඔයාලට ඒක අවශ්‍ය නෑ. ඔයාලට අවශ්‍ය නෑ. නමුත් මම උසස් පෙළ පන්ති වලට එහෙම ගන්නද්දි කියලා දෙනවා. මේකේ සැකිල්ල ප්‍රමාණය ගත්තාම උස පළල පිළිමේ උස සහ පළල ගත්තාම දෙකම එකයි. උස සමානයි පළලට මේ බුදු පිළිම. කකුල් දෙකේ ධනිස් දෙකේ තියෙන පළල සමානයි උසට. සමාධි පිළිමේ චූටි දශම ගණනක් එක වෙනස්. ඒක අවශ්‍ය නැහැ අපිට මෙතෙන්ට. නමුත් එහෙම ඉක්කුත් තියෙනවා. මේ ඒකාංශික ජීවිතය තමයි. එහෙනම් මට කියන්න. දැන් ලේසි වැඩේ මොකද හේතුව? සමාධි පිළිමේ ඉගෙනුවාට පස්සේ මට අපේ පළවෙනි පිළිමෙට විතරයි මේ ලොකු කාලයක් ගන්න වෙන්නේ. දැන් මේක ලේසි වැඩේ. මට දැන් මේක කියන්න පුළුවන් නේ වාට දැන් මේක කියන්න මට මේකේ තියෙන මුද්‍රාව මොකක්ද කියලා? ධ්‍යාන මුද්‍රාව. ධ්‍යාන මුද්‍රාව. ආසන ක්‍රමය මොකක්ද? වීරාසන ක්‍රමය. විරාසන ක්‍රමය. right. ඒකාංශකල ජීවය. අඩවන් දෙනෙක්. රැව් මේ සිවුරේ රැලි රහිතයි. ඒකාංශකල ජීවරය. ඔන්න ඔක්කොම තියෙනවා. ලම්බසවන්. මොකද පුතේ? ලම්බසවන්. ලම්බසවන්. right. මේක මොන යුගයටද ඇති වෙන්නේ? අනුරාධපුර යුගයට. අනුරාධපුර යුගයට. මේක කොහෙද දකින්න තියෙන්නේ? තොළුවිල. කොහෙද දකින්න තියෙන්නේ? අනුරාධපුරේ තොළුවිල. නෑ. පුතා තොළුවිලෙන් තමයි මේක හම්බෙන්නේ. මේක හොයාගන්නෙත් අපේ රටේ එකෙක් නෙවෙයි. අපේ රටේ කර්මය කියන්නේ අපේ රටේ උන්ට මේක අපේ රටේ දේවල් හොයාගන්න බැරි වුණානේ. වෙන පිට රටේ උන් ඇවිල්ලා කැලා ගානේ ගිහිල්ලා තමයි මේව හොයාගන්නේ. එතකොට අපේ උන් නිකන් හරිය නිකන් අපේ එන පොරවල් කියලා අපි නිකන් එන තමයි අපි හදපුවා තමයි මේවා ওই කියලා වගේ නිකන් එන ලොකුවෙන් හිටියට මේක වැටිලා මෙහෙම එක පැත්තකට ඇලවිලා මේ වැටිලා තියෙනකොට වෙන එකෙක් කෙවිද තමයි වෙන රටකින් එකෙක් කෙවිද තමයි හොයාගන්නේ. හරිද? මම එකගේ නම ගන්න ඕනේ නැහැ ඔයාලට. තොළුවිල කියන ප්‍රදේශයේ තමයි මේක තියෙන්නේ. තිබුණේ. නමුත් මේක ඊට පස්සේ අරන් ගිහිල්ලා දැන් තැම්පත් කරලා තියෙනවා කොළඹ කෞතුකාගාරය. කොළඹ කෞතුකාගාරයට ගිහිල්ලා තියෙනවා නම් නැත්තම් හෝ යනවා නම් හෝ ඉස්සරහම ගිහිල්ලා යනකොටම කොළඹ කෞතුකාගාරයේ ඇතුළේ පළවෙනි ප්‍රධාන දොරටුවේ ඉස්සරහම ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙනකොටම මේ බුදු පිළිමේ පේන විදිහට තමයි තියලා තියෙන්නේ. කෞතුකාගාරය. හරි. එහෙනම් කොළඹ කෞතුකාගාරයේ තියෙන එක තමයි මේක වෙන්නේ. ඊට පස්සේ බේනේ කෞතුකාගාරය. මොකද පුතේ? ඔය ඊපස්සේ පේන්නේ මේ කෞතුකාගාර පසුබිමද?
ඕ කෞතුකාගාරයේ පිටිපස්සේ තියෙන මේ තියලා තියෙන ඒරියා එක තමයි මේ තියෙන්නේ. මේක පිටිපස්සෙන් ලයිට් දාලා තියෙන කහ පාට එළිය තියෙන ලයිට් එකක් දාලා තියෙන බුදු පිළිමේ පිටිපස්සේ මේ තියලා තියෙන්නේ හරියටම මේ පේන්නේ තියෙන්නේ කෞතුකාගාරයේ ඇතුළේ දොර ඉස්සරහම තමයි මේ පේන්නේ තියෙන්නේ. ඇතුළට එන්නේ. ශෛලිය ශෛලිය ගත්තාම එතකොට දැන් මේක බලන්න මම කියවනේ දැන් මේකේ තියෙන ස්වභාවයයි අපි අර දැකපු සමාධි පිළිමේ ස්වභාවය ගත්තාම එක වගේ නෙමෙයි. එක වගේ. එහෙනම් ගොඩක් වෙලාවට පුතා මේකත් গুপ্ত කලා ආభాෂය තමයි. গুপ্ত කලා ශෛලියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ශිල්ප ක්‍රමය මොකද්ද පුතා? ශිල්ප ක්‍රමය මොකද්ද? එතකොට අපෙන් අහන ශිල්ප ක්‍රමය. මොකක්ද අහන ශිල්ප ක්‍රමය? පූර්ණ උන්නද? ඔය කියන වචනේ ගැන අවධානය යොමු. මේ ශිල්ප ක්‍රමය පූර්ණ උන්නතද, අධි උන්නතද, උන්නතද, අර්ධ උන්නතද? ඕවනේ අපි කියන්නේ ශිල්ප ක්‍රමය කියන එක මතක තියාගන්න. ශිල්ප ක්‍රමය බොහෝ දුරට චිත්‍රවලත් අහනවා, මූර්තිවලත් අහනවා. හරිද? එතකොට කාලය ගත්තාම පුතා අනුරාධපුර යුගයේනේ මේක ගොඩක් වෙලාවට පුතේ අනුරාධපුර යුගයේ 7 වන සියවසයි කියලා කියනවා. 7 වන සියවසයි කියලා කියනවා. කියන අනුරාධපුර සමාධි පිළිමයට පස්සේ නිර්මාණය කරපු එකක්. සියවස් අවුරුදු 200කට විතර පස්සේ 200කට 300කට විතර පස්සේ නිර්මාණය කරපු එකක් තමයි මේ. නේද? গুপ্ত කලා ආభాෂය තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ අනුරාධපුර යුගයේ දැනට තියෙන්නේ කෞතුකාගාරයේ ඒකාංශකල චීවරය ලපසවන් දක්වලා තියෙනවා. අඩවන් ගෙනෙත් තියෙන්නේ නේද? මුද්‍රාව ධ්‍යාන මුද්‍රාව වීරාසන ක්‍රමය ඔය ටිකමයි තියෙන්නේ. අර සමාධි පිළිම කතා කරපු එක ලියන්න පටන් ගන්නවා. අනුරාධපුර යුගයට අයත් අනුරාධපුර යුගයේ ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසට මේ අයත් වේ. ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසට මේ අයත් වේ. සර් අප කියන්නේ අනුරාධපුර යුගයේ ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට අයත් වේ. පූර්ණ උන්නත නෙළීමේ ශිල්ප ක්‍රමය භාවිත කර ඇත. ඊළඟ පොයින්ට් එක. පූර්ණ උන්නත නෙළීමේ ශිල්ප ක්‍රමය භාවිත කර ඇත. අරවම පුතා සමාධි පිළිමේ ඒ නිසා මේ මතක තියාගන්න මේ පිළිම දෙක ගැන පොඩි ළඟ යන දේවල් තියෙනවා. හැබීම නෙමෙයි පුතා නෙළීම. හැබීම නෙළීම පටල ගන්න එපා. හැබීමක් නැහැ. නෙළීමේ ශිල්ප ක්‍රමය නේද? පූර්ණ උන්නත නෙළීමේ ශිල්ප ක්‍රමය භාවිත කර ඇත. ඊළඟ පොයින්ට් මම පැහැදිලි කරන්නේ මොකද අරගේ අපි කතා කරපු ඊළඟ එක තමයි ඊළඟ පොයින්ට් එක තමයි ධ්‍යාන මුද්‍රාවෙන් බීරාසන ක්‍රමයට වැඩෙහිදී ධ්‍යාන මුද්‍රා විරාසන ක්‍රමයට වැඩෙහිදී गुप्त कला संप्रदाय लक्षण गुप्त कला संप्रदाय लक्षण पेन्नुम केरे ඊළඟ එක गुप्त कला संप्रदाय लक्षण पेन्नुम केरे ඊළඟ එක गुप्त
ගුප්ත කලා සම්ප්‍රදායේ ලක්ෂණ පෙන්වුම් කෙරේ. ගුප්ත කලා සම්ප්‍රදායේ ලක්ෂණ පෙන්වුම් කෙරේ. ගුප්ත කලා සම්ප්‍රදායේ ලක්ෂණ පෙන්වුම් කෙරේ. මේක අයිති වෙන්නේ නම් ගුප්ත යුගයට මතක තියාගන්න එක. ගුප්ත කලා සම්ප්‍රදායේ ලක්ෂණ පෙන්වුම් කෙරේ. ඒකාංශ කළ චීවරය ඊළඟ පොයින්ට් එක ඒකාංශ කළ චීවරය ඇඟට ඇලුණු ස්වභාවයක් පෙන්වුම් කරන අතර ඒකාංශ කළ චීවරය ඇඟට ඇලුණු ස්වභාවයක් පෙන්වුම් කරන අතර ඒකාංශ කළ චීවරය ඇඟට ඇලුණු ස්වභාවයක් පෙන්වුම් කරන අතර ඉතා සුන්දර ප්‍රසන්න පෙනුමක් තථා ප්‍රසන්න උපසාන්ත පෙනුමක් පෙන්වුම් කරන නිසා උසස් භාව ප්‍රකාශනයක් නිරූපණය කරන බව පෙන්වුම් කෙරේ. උසස් භාව ප්‍රකාශනයක් නිරූපණය කරන බව පෙන්වුම් කෙරේ. කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. 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 හරි. හරි නේද පුතේ ලියාගත්තානේ? කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. හරිද? හරි නේද පුතා? අමාෂා පුතේ හරිද? තමාෂා හරිද? හරිද? ඊට පස්සේ ලියා ගන්න අවුකන පිළිමේ අවුකන බුදු පිළිමේ අවුකන බුදු පිළිමේ අවුකන බුදු පිළිමේ සර් මේක එතකොට පద్මාසන නෑ පද්ම ආසනයක ආසන ක්‍රමයට පද්මාසන ආසනයට ආසනයක් නෑ ආසනයක් මේක දක්වන්නේ ආසනයක් මේක තියෙන්නේ නෑ මේක මේ කෞතුකාගාරයේ එක් ස්ථානයක මේක තබලා තියෙන නිසා ආසනයක් ගැන කතා කරන්නේ නෑ මේක කතා කරන්නේ අවුකන පිළිමේ පිළිමේ හරයි අවුකන පිළිමේ ආසනයක් අපි භාවිත කරනවා බොහෝ වෙලාවට අවුකන පිළිමේ අපි කතා කරන ආසනය අපි ආසනයක් කියලා කියන්නේ මොකද පුතා
ඉඳගෙන ඉන්න එකක් නේ. දැන් අපි හිටගෙන ඉන්න එකට ආසනයක් කියලා කියනවා. අපි කියනවා ගිහිල්ලා මේසයක් උඩ හිටගෙන ඉන්න. ඒක නිකන් අර ස්වභාවික නෑනේ. ඒකට මේසයක් උඩ හිටගෙන ඉන්න කියලා මේසය ආසනයක් වෙන්නේ නෑනේ. පුටුවක් උඩ හිටගෙන කියලා පුටුවේ හිටගෙන ඉන්න එක ආසනයක් වෙන්නේ. අපි ආසනය කියලා කියන්නේ ඉඳගෙන ඉන්න නේද? ඉඳගෙන ඉන්න පුටු ආසනෙ අද හේසර ආසනෙ අර නෙළුම් මලවක් මේවා කරලා දෙනවා. පද්මයක් මත වැඩ සිටින ආකාරයෙන් දක්වලා තියෙනවා කියලා කියන්නේ. පද්මයක් මත වැඩ සිටින ආකාරයෙන් දක්වලා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ නෙළුම් මලක් උඩ ඉන්නවා කියන අදහස තමයි තියෙන්නේ. ඒකට අපි ආසනයක් කියලා කියන්නේ නෑ අපේ භාෂාව ඇතුලේ අපේ ත්‍රිත්ව භාෂාව ඇතුලේ ආසනයක් කියලා කියන්නේ නෑ. බොහෝ දුරට පද්මයක් මත වැඩ සිටින ආකාරයෙන් දක්වා තියෙනවා කියලා තමයි කියන්නේ. පද්මයක් මත වැඩ සිටින ආකාරයෙන් තමයි කියන්නේ. හරිද? නිසා ඒක ආසනයක් කියලා පටල ගන්න එපා. සමහරු ගෞරවණ කියලා තියලා තියෙනවා නම් 100% විශ්වාසයි. කපලා බැහැර කරගන්න ඕනේ මේක අයින් කරගන්න. ඒක ආසනයක් නෙමෙයි. ඒක ආසනයක් කියන්නේ බෑ. ඒක මේක උට කලිනුත් ඔය ඇවිල්ලා තියෙනවා. ආසනයක් කියලා කොහෙවත් විභාගවල අහන්නේ නැහැ. අහලත් නැහැ. ඒකට පද්මයක් මත වැඩ සිටින ආකාරයෙන් දක්වලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක හේතුව මේ උස් ස්ථානයක් ඒකට අවශ්‍ය වෙලා තියෙනවා. දැන් නෙළුම් මලක් උඩ ඉන්නවා කියලා පෙන්වනවා. අපි හිතන්නකො ගල් විහාරයේ බුදු පිළිමේ ගල් විහාරයේ බුදු පිළිම ගැන කතා කරනවා ඉස්සරහට මේ පාඩම කතා කරන්න පුළුවන් කතා කරනවා. ගල් විහාරයේ බුදු පිළිම වල එක බුදු පිළිමයක් එක පිළිමයක් තියෙනවා ඉඳගෙන ඉන්න එකක්. තව එකක් තියෙනවා මේ ගුහාවක් ඇතුලේ තියෙන එකක්. ඒකට එහා පැත්තේ තියෙනවා මෙන්න මෙහෙම කරගෙන බුදු පිළිමයක් හිටගෙන ඉන්න බුදු පිළිමයක්. ඊට එහා පැත්තේ තියෙනවා පිරිනුවන් පාන අවස්ථාවක් දැකගෙන බුදු පිළිම. එතකොට මේ හිටගෙන ඉන්න හිඳි පිළිමේ ඒ යොදලා තියෙන පද්මයක් උඩ තමයි දක්වලා තියෙන්නේ. ඒ නිසා තමයි බොහෝ මේ විචාරකයන් ඒ බුදු පිළිමේට සමහර අය කියනවා මේ ආනන්ද හාමුදුරුවෝ ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ පිරිනුවන් පෑව සම්බන්ධයෙන් තියෙන වේදනාවට දුකට තමයි මේ විදිහට ඉන්නේ කියලා. නමුත් සමහර අය කියනවා නෑ එහෙම නෙමෙයි. සමහර විචාරක කියනවා නෑ එහෙම නෙමෙයි. මේ බුදුන් වහන්සේ ඉන්නේ පද්මයක් උඩ වැඩ සිටිනවා කියන සංකේතය ඇතුලෙන් මේ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ කියන සංකේතය. බුදුහාමුදුරුවෝ කියන එකයි මේ පෙන්වන්නේ. එතකොට මෙතන ඉන්නේ සියලු සංස්කාර සියලු දේවල් වලට සියලු තමා දන්න ධර්මයේ දේශනා කරලා සත්‍යයන් ධර්ම දේශනා කරන අවසානයි කියලා මේ පරදුක්ඛ දුක්ඛිත මුත්‍රාවෙන් නේද? අනුන් වෙනුවෙන් දුක්වර දුකටපත් වෙන අවස්ථාව දක්වන මුත්‍රාවෙන් දක්වලා ඉතින් පස්සේ පිරුවන් පාන අවස්ථාව දක්වන තමයි දුක් වෙන්නන්නේ. මොකද පුතා ඒසර? පරදුක්ඛ දුක්ඛිත මුද්‍රා වෙන්නේ නේද? මේ දුක් සාගත බව පෙන්වන්නේ. ඔව්. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන්. ඒකද අපිට දකින්න තියෙන මේ අපි කතා කරන අපේ සිලබස් එක ඇතුලේ දකින්න තියෙන එකම එක තැන තමයි අපි කතා කරන එකම එක තැන තමයි මේ පොළොන්නරුවේ ගල් විහාරයේ බුදු පිළිම. පොළොන්නරුවේ ගල් විහාරයේ බුදු පිළිම විතරයි අපි මේ ගැන කතා කරන්නේ. ඒ නිසා අපිට උදාහරණයක් විදිහට ගන්න තියෙන එකම එක ස්ථානයේ සිලබස් එක ඇතුලේ තියෙන්නේ ඒක විතරයි. හරි. හා. මම යන අවගුණ පිළිමේට පුතා අවගුණ පිළිමේට යනවා. අනුරාධපුර යුගයටත් මේ ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා මේ අතර විශේෂත්වයක් ගන්න එකක් නුන් අනිත් ඒවාට වඩා වෙන මොන යුගයකට අයිති වෙන නිසා අනුරාධපුර යුගයට අයිති වෙන්නේ. අනුරාධපුර යුගයට අයිති වෙන්නේ. පැහැදිලි. පැහැදිලි. මේක අනුරාධපුර යුගය. මේ අනුරාධපුර යුගය. අනුරාධපුර යුගයේ පැහැදිලි ඒක අනුරාධපුර යුගය කියලා යුගයේ වුණ අනුරාධපුර. දැන් පුතා මේ අවකර පිළිමේ ගත්තා. මොකක්ද පුතේ? ශෛලිය. 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 දැන් අංකවල බුදු පිළිම නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ කියලා. අපි කතා කරමු මේ බුදු පිළිම දෙකම ඉන්දියාවේ ස්වර්ණමය යුග විදිහට සැලකන බුද්ධ යුගයේ අයිති බුදු පිළිම දෙකක්. ඒ අයිති කලාභාෂයන්ට සමානකම් තියෙන බුදු පිළිම දෙකක් තමයි දැන් කතා කරන්නේ. දැන් මේ අපි කතා කරන්න හදන අවකර බුදු පිළිමය එහෙම එකක් නෙමෙයි. හැබැයි මේක වෙනත් තැනක වෙනත් ප්‍රාන්තයක ඉන්දියාවේ ඒ ආභාෂයන් අනුව නිර්මාණය වෙච්ච එකක්. ලංකාවට ඒ ආභාෂය අනුව ඇවිල්ලා මේ නිර්මාණය කරපු. ලංකාවේ අපිට හම්බෙන ප්‍රථම බුදු පිළිමේ විදිහට සැලකෙන. ලංකාවේ පළවෙනි අපිට හම්බෙන බුදු පිළිමේ විදිහට සැලකෙන පැරණිම බුදු පිළිම හැටියට සැලකෙන මහලුප්පල්ලම බුදු පිළිම. මහලුප්පල්ලම බුදු පිළිමේ ඒ තියෙන ලක්ෂණ මේ අවගුණ බුදු පිළිමේ තුල තියෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තට මේක තියෙනවා. මම ගිහින් දින බලන්නත් මම දැකලා තියෙනවා. මහලුප්පල්ලම බුදු පිළිමේ මහලුප්පල්ලම ආම් එක ඇතුළේමයි
තියෙන්නේ මම ගිහලා ටික බලන්න. ඒ බුදු පිළිමේ කිරිගරුඩෙන් නිර්මාණය කරපු එකක්. කිරිගරුඩ මාධ්‍ය නිර්මාණය කරපු බුදු පිළිමයක් අපිට හම්බෙන්නේ එතන. ලංකාවේ කිරිගරුඩ නැති නිසා බොහෝ දුරට පුංචි මතයක් තියෙනවා. නෑ මේක ඉන්දියාවේ හදලා ඉන්දියාවෙන් මෙහෙට ගෙන ආපු බුදු පිළිමයක් කියලා එහෙම දෙයක් වුණා. ඒ දවස්වල එහෙම වෙලා තියෙනවා. ඒ දවස්වල එහෙම වෙලා බුදු පිළිමෙ නිර්මාණය කළා මෙහෙට අවිලා තියෙනවා. ඒතකොට ඒක පැරණි බුදු පිළිමයක් විදිහට සැලකනවා. ඒ ආభాෂයේ මත කොට නැගුණායි කියලා සමහරව වුණ බුදු පිළිමේ ඒ ආభాෂයේ මත හැදුනායි කියලා කියනවා. නමුත් අපි ගත්තාම අපි කෙටියෙන් ගත්තාම අවකුණ බුදු පිළිම අනුරාධපුර යුගයට අයත් මේකේ ආభాෂය වෙන්නේ මේක සම්බන්ධ වෙන්නේ මේක කොහෙන්ද මේකේ මූලාරම්භය කොතනද තියෙන්නේ අමරාවතී කියන ශෛලිය අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. උදා ශෛලිය මොකද්ද? එහෙනම් අමරාවතී ශෛලිය. පැහැදිලි මම හිතන්නේ. පොයින්ට් එකක් දාලා ලියා ගන්න පුතා. පොයින්ට් එකක් දාලා ලියා ගන්න. අර මුල් ටික ලියාගන්න අපි. අනුරාධපුර යුගයට අයත් 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 මෙම ප්‍රතිමාව හිටි බුද්ධ ප්‍රතිමා අතර විශේෂය හිටි බුද්ධ ප්‍රතිමා අතර විශේෂිතය හිටි බුද්ධ ප්‍රතිමා අතර විශේෂිතය අනුරාධපුර යුගයට අයත් මේ ප්‍රතිමාව හිටි බුද්ධ ප්‍රතිමා හිටි බුද්ධ ප්‍රතිමා අතර විශේෂිතය හිටි බුද්ධ ප්‍රතිමා අතර විශේෂිතය හිටි බුද්ධ ප්‍රතිමා අතර විශේෂිතය. ඔයාලා මේ දන්නවද මේ සිංහල කියන ජාතිය ඇති වුණේ කොහොමද කියලා මහා වංශයේ දියන්නේ කොහොමද දන්නවද? සිංහල ජාතිය මහා වංශයේ දක්වලා තියෙන සිංහල ජාතිය ඇති වුණේ කොහොමද කියලා දන්නවද? අර සිංහ බාහුගේ සිංහ සීවලි ඒ සීන් එක තමයි නේද? දැන් මේ සිංහ බාහු නැත්නම් සිංහ බාහු නෙමෙයි සිංහ බාහු කියන්නේ මේ දෙන්නාට දාව උපදිච්ච පුතාට නේද? මේ සිංහ බාහු කියන්නේ සිංහෙක් ඉන්නවා කැලේ මහා සිංහෙක්. එතකොට ඒ රටේ අදාළ රජතුමාගේ දුවට නක්ෂත්‍රකාරයෝ කියනවා මෙයාව කසාද බඳින්නේ කවදා හරි දවසක සිංහෙක් කියලා. රජතුමා කලබලයටපත් වෙලා ඉක්මනින්ම මොකද කරේ? එක්ටම් ගයක් හදලා සිර කරනවා මේ කුමාරිකාව. අර අපේ උම්මාතු චිත්‍රාට වගේ. ඊට පස්සේ කොහොම හරි කරලා මෙයාත් ඉතින් අර උම්මාතු චිත්‍රා කරගත්ත වැඩේ වගේම මෙයාත් හොරෙන් පැනලා මේකේ යනවා. ඒ ගිහිල්ලා අර මංකොල්ල නෙමෙයි මේ පිරිසක් එක්ක කැලේ මැදින් වෙලන්දෝ ටිකක් එක්ක යනකොට සිංහෙක් කඩප්පාත් නම් ඊට පස්සේ මෙයාට සිංහයා පිළිබඳව ආදරයක් ඇති වෙලා මෙයා දෙන්නත් එක්ක ගිහිල්ලා ගල්ලේ ඉන්නවා නේද? එහෙම වුණායින් පස්සේ ඒ සිංහයාට සහ මේ මිනිස්ය සුප්පා දේවියට දාව ඉපදෙන දියණිය සහ පුතා තමයි සිංහ බාහුයි සිංහ සීවලි කියලා කියන්නේ. ලේසි නෑනේ. ලේසි නෑනේ සිංහලේ තියෙන්නේ නේ. මහාවංශ කතුවරයාත් මාර පොරක්ලේ එහෙල බොරු කාර්යයක් නේද දෙක පැත්තකින් බලන්න. පොරටත් හිතිච්ච දේවල් නේද? මහා නම් අපිට ඒසර මොකද ඒසර මහා නාහිමියන්ට ඒක තමයි. ඔව් දැන් මේ මොනවා වුණත් ඇත්තටම අපිට හිතනවා මේක බොරු කියලා. මේ මහා බොරු කරන ජාතියක් විදිහට ආරම්භ වුණේ කොහොමද කියලා බොරුවක් විදිහට කියපු ජාතියක් තමයි අපි. ඒ නිසා අපේ රටේ ගැන
විශේෂයෙන් ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේ. මට මේ මතක් වුණේ අර සිංහබාහු කරපු වැඩේ. ඔයාලා වගේ වයසට එනකොට සිංහබාහුට මේ කියන පරිසරය ගැලපෙන්නේ නැති නිසා පරිසරයෙන් මිදලා වෙනත් පරිසරයකට යාමේ අවශ්‍යතාවය කියන ජීව විද්‍යාත්මක අවශ්‍යතාවය මතුවලා තමයි මෙයා මේ ගල්ලෙන බිඳගෙන යන්නේ. නැත්තම් වෙන එකට නෙමෙයි. ඒක කොල්ලෙක් එක තරුණයෙක්ට ආව ආවේගයක්. ඒ කියන්නේ ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා සිංහබා ඔව නිර්මාණය වෙන්නේ සරච්චන්ද්‍ර මහත්තයාගේ නිර්මාණය කරන්න මම මේ නිකම් මතක් වුණේ මම එන බොරුකාර නිකන් જાතියක් එක පැත්තකින් කියලා අපිට නිකමට හිතෙනවා. ඇයි අපේ මේ නිර්මාණ බොහෝ දුරට ගත්තාම අපි කරපුවා නෙමෙයි. අනුන්ගෙන් ගත්ත ඒවා. හැබැයි අපිට තිබිලා තියෙන හොඳ තාක්ෂණික දැනුම. ඒ තාක්ෂණික දැනුම අද බිඳුරෙන් බහලා තියෙන්නේ අපි හැමදාම තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙලා, තව කෙනෙක් මත පදනම් වෙලා, තව කෙනෙක් මත යැපිලා තමයි හැමතිස්සෙම දේවල් කරලා තියෙන්නේ. නේ? අන්න එහෙම අතීතයක් අපිට තිබ්බත්. ඒ නිසා මේ මම කියන්නේ මේ ජාතිය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපි මේ තොරතුරු එක්රැස් කරගන්නකොටත් නිතරම බලන්න. මේ තොරතුරු එක්රැස් කරගන්නකොට නිතරම බලන්න. Tamanට ගැළපෙන විදියට ඒ අදාළ විෂය කරුණු Tamanට ගැළපෙන විදිහට තියාගන්න. තමන්ගේ ඇඳුම් රාක්කය නැත්නම් තමන්ගේ ඇඳුම් තියෙන අල්මාරිය අස්පස් කරගන්නේ තමන්නේ. තමන් කැමති පිළිවෙලට ඇඳුම් ටික පිළිවෙලට තියාගන්නේ. ඉස්සර උඩින්ම තියෙන්නේ කලිසම් නම් ඊට පස්සේ තියෙන ෂර්ට් නම් ඊට පස්සේ තියෙන ටී-ෂර්ට් නම් අපි ඒ පිළිවෙලට දාන්නේ අපිට ඕන විදිහට. අන්න ඒ විදිහට ඔළුවට දාගන්න විශේෂ කරුණු. හරිද? තව කෙනෙක් මත යන්නේ පාර જાතියේ අපේ තියෙන මේ අර තියෙන ඥාන ගුණ අනුව යන විදිහට දාගන්න එපා. මේ මං කියන දේවල් බොහොම සරලව ඒක එක ඔයාලට දැනෙන විදිහට ඒක ඔළුවට නිකන් පොඩි නිකන් පොයින්ට් විදිහට දාගන්න. හරි. එතකොට මේ දාගන්නකොට නිතරම අර තව දෙකක් අතර ගලපාගෙන ඒ කරේ විදියක් බලලා තමයි මේ වැඩේ කරන්න. මම කියන එක පැහැදිලි නේද? දැන් මම අද මේ වෙනකන් ක්ලාස් එකේදී කියලා දුන්න සියලු කරුණු අත්‍තරම ආපහු මතක් කරලා බලුවොත් මතක නැද්ද? මතක නැද්ද? මතකයි. ලියපු එක බැලුව නැතත් මතකයිනේ පුතා. ඒ කියන්නේ අපි දාගන්න ඕන අපිට ගැලපෙන. මම ඒකයි ඔයාලට ගැලපෙන විදිහට තමයි මේ වැඩේ කියලා දෙන්නේ. ඒකට හරියි. දැන් මේ බුදු පිළිමය, හිටි පිළිමය කොහොමද තියෙන්නේ කියලා බැලුවොත් මම කිව්ව අමරාවති ශෛලිය තියෙන්නේ. අවකන පිළිමේ අනුරාධපුර යුගයේ අර ඔයා කිව්වා වගේ කවුද වේසර කිව්වා වගේ පත්මයක් මත තමයි වැඩෙන්නේ නේද? එතකොට අපි ගොඩක් වෙලාට පත්මයක් මත ආසනයක් කියන එක ලියුවේ නැතුණාට කමන්නේ. පත්මයක් මත වැඩ සිටින පත්මයක් මත වැඩ සිටින අයෙන් දක්වලා තියෙනවා. කොහොමද මේ ඉන්නවා කියලා කියන්නේ? සමබංග ඉරියව්වෙන් ඉන්නවා කියලා කියන්නේ. මේ මොකද්ද කියන්නේ? සමබංග ඉරියව්ව. ඒ කියන්නේ පුතේ මොකක්ද? ඒ කියන්නේ මොකක්ද? දැන් අපිට හම්බෙන ත්‍රිභංග කියලා වචනයක් හම්බෙන අපේ චිත්‍රවල භාෂාවෙන් තුල හම්බෙන ත්‍රිභංග කියලා එකක්. ත්‍රිභංග ඉරියව්ව කියලා කියන්නේ මොකක්ද? නිම්සර. ත්‍රිභංග කියලා කියන්නේ නිම්සර ඉන්නවා බිම්සර ඉන්නවා කියන්නේ මට ත්‍රිභංග කියලා කියන්නේ මොකක්ද? මම හැනව නේද? ඒසර. ඔව් සර්. ආහෙන්. ආයේ දෙකම දන්නේ නැහැ. නිශ්ශබ්ද ත්‍රිවේදාවෙන් පෙනී යන්නේ මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි නේද? ඔව්. සමබංග ඉරියව්වෙන් තමයි පුතා අවගණ පිළිමේ තියෙනවා කියලා කියන්නේ. පුතේ කෙලින් කොහෙන්වත් නැමිලා නැහැ. ඍජු කාය දක්වලා තියෙන්නේ. කෙලින් හිටගෙන තියෙන්නේ. කෙලින් ඉන්න ඉරියව්වෙන් දක්වලා තියෙන්නේ. එහෙනම් සමබංග ඉරියව් කියලා තමයි අපි අපේ භාෂාවේ කියන්නේ. එහෙනම් අවකන පිළිමේ ඉරියව්ව ගත්තාම පුතා සමබංග ඉරියව්ව තමයි දකින්න තියෙන්නේ. සමබංග ඉරියව්ව තමයි දකින්නේ. ත්‍රිභංගී කියන්නේ තියෙන්නේ නේද? දේසර සමබංග ඉරියව් කියන්නේ ත්‍රිභංග ඉරියව් කියන්නේ දෙකම එකයි නේද? නෑ. ත්‍රිභංග වෙනයි. ත්‍රිභංග කියන්නේ තුන් තැනකුන් නැවුණු. දැන් තුනකින් නැවිලා තියෙනවා.
දනිස එක කකුලක දනිසක්. අපි දැන් සාමාන්‍ය හිටගත්තිය කකුලක් එක කකුලක් කෙලිත් තියන අනිත් කකුල ඉස්සරහට පොඩ්ඩක් නවාගෙන හිට ගන්න නිකන් සහැල්ලුවෙන් හිට ගන්නකොට චුට්ටක් නිකන් අපි හරිනම් කකුල් දෙකෙන් ඍජුව හිට ගන්න බෑ නෑ. අපි කකුලක් කොහොක් වෙලා නිකන් කකුලක් කොහම ඇදලා ඉන්නවා. නේද? කකුලක් නිකන් එක කකුලක් කොහොම තියෙනවා අනිත් කකුල මෙහෙම තියෙනවනේ අපි යමන ඉන්නේ. දනිස ඉස්සරහට. කොහොම නේද? එහෙමනේ කියන්නේ. ඒක සහ තව තරක් නෙවිලා තියෙනවා ඉන ප්‍රමාණ ඉනෙන් නැවිලා තුනක් මෙහෙම ඇදලා අපි ඉන්නෙත් එහෙමනේ අහුම ඇද වෙලානේ කකුලක් කොහමද කකුලක් එකක් නැවිලා අනිත් එක මෙහෙම ඇද වෙලා අනිත් එක බෙල්ල දැන් තුනකින් නැවුණු නිසා තමයි පුතා ත්‍රි භංග කියලා කියන්නේ. ලේසි නෑ අපි ත්‍රි කියලා කියන්නේ පුතා තුනක් කියන එක ඉංග්‍රීසියෙන් කියලා දෙන්න කලින් අපි දන්නවා ත්‍රි කියලා කියන්නේ තුන කියන එක. නේද? ඔව්. ඒව જાතියක් අපි. එතකොට ත්‍රි භංග ඉරියව්වෙන් තමයි අපි එතනින් මේ සම භංග ඉරියව්ව නේ කොහොම නැමිලා නෑ. ඍජුව ඉන්නවා. ඍජුවයි. ඔහොම කරන්නේ. නේද? දනිස නැමිලා නෑ, එන නැමිලා නෑ, බෙල්ල මෙහෙම ඇද වෙලා නෑ. කෙලින් ඉන්නවා. අබය මුද්‍රාවෙන්. එහෙනම් ලියනවා අපි කොහොමද පුතා ලියා ගන්න. සමභංග පද්මයක් මත වැඩ සිටින අයුරින් දක්වා ඇත. පද්මයක් මත වැඩ සිටින අයුරින් දක්වා ඇත. නැත්නම් පද්මයක් මත වැඩ සිටින අයුරින් දක්වා ඇති කියලා ලියා ගන්නකො. පද්මයක් මත වැඩ සිටින අයුරින් දක්වා ඇති. 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 මෙම පිළිමය සමභංග කියන්නේ මේ කීයකින් නමුනකද්ද? පුතේ නැවිලා නෑ ඍජු කාය ඍජු කියන එක කියන්නේ අපි කියන සම්ම්‍ය භංග කියලා කියන සම්ම්‍ය භංග. දානයිසයි මොනවද? ඍජු කෙලින් කියන එක කියන්නේ නැවිලා නෑ කියන එක කියන්නේ සම්ම්‍ය. සමානව තමයි නැවිලා තියෙන්නේ. නැවිලා නම් සමානව තැන් තුනක් නැවිලා නෑ. ඒ සාමාන්‍ය විදිහට තමයි මේ ඉන්නේ. සම්ම්‍ය භංග සාමාන්‍ය විදිහට තමයි මේ ඉන්නේ. සාමාන්‍ය විදිහට. මේක පුතේ ලියාගත්තේ මොකද්ද අපි? පද්මයක් මත වැඩ සිටින අයුරින් දක්වා ඇති මේ පිළිමය සම්ම්‍ය භංග ඉරියව්වෙන් දක්වා ඇත. සම්ම්‍ය භංග ඉරියව්වෙන් දක්වා ඇත. ත්‍රිභංග කියන්නේ ඉනයි බෙල්ලයි ඉන සහ බෙල්ලෙන් උරහිසෙන් ඇද වෙන ශිල්ප ක්‍රමය මොකක්ද? ශිල්ප ක්‍රමය. හරි. එතකොට මේක මොකක්ද? ශිල්ප ක්‍රමය ගත්තාම පුතා මොකක්ද අපිට මේක ලියන්න පුළුවන්? ඒ උනට පොතේ තියෙන්නේ සමභංග මේ සම්භංග ඉරියව් පద్මාසනයක් මත කියලා තියෙන්නේ. පద్මාසනයක් මත හරි පුතා. ඒක ආසනය කියන එක ගැටලුවක් නෑ දැම්මට. මම පුතේ දැන් ඔය අපි මේ සාමාන්‍ය පෙළදී අපි කතා කරන්නේ මේ පොඩි කාරණා ටිකක් පුංචි කාරණා ටිකක්. නමුත් අපි ඒලවලදී කතා කරද්දී මේ බුදු පිළිමේ බොහෝ දේවල් අපි කතා කරනවා. තව වලට වඩා විශේෂ කාරණා තව ගොඩක් කතා කරනවා මේකේ. මොකද ඒලවල වල කතා කරද්දී මේක රචනා ප්‍රශ්නයක් විදිහට අපි ලොකු උත්තරයක් ලියන්න ඕනේ. අපි කතා කරලා. ඒකෝට අපි ගොඩක් වෙලාවට මේක මේ පద్මාසනයක් කියන දක්වන ආසනය කියන එක දක්වන්න අවශ්‍යතාවය තිබ්බට පද්මයක් මත කියන එක තමයි අපි කියන්නේ. කමන්නේ. ඒක ඔයාලගේ මේකට පද්මාසනයක් හරි පද්මයක් මත හෝ කියලා තිබුණා කියලා එහෙම ලොකු ගැටලුවක් නැහැ. හරිද? මේ පද්මාසනයක් කියලා දාගත්තත් කමක් නැහැ. හරිද? ඒක හේස ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. අපි ආසනය සහ පද්මය කියන දෙක අතරේ ලොකු දෝලණය වීමක් නැහැ. ලොකු ගැටලුවක් නැහැ. ඒ නිසා පද්මාසන කියලා ලියාගත්තා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. පද්මයක් මත වැඩ සිටින ආකාරයෙන් කියලා ලියුවත් කියලා ප්‍රශ්නයක් නැහැ. ලකුණු ලැබෙනවා. හරිද? මොකද මේකේ මාකින් එක හදන්නේ මේ මීට අදාළ කරුණුත් එක්ක තමයි. මාකින් එක හදනකොට හදන්නේ. දැන් බය වෙන්න දෙයක් නැහැ. ඒසර ප්‍රශ්නයක් නැහැ. පොතේ අපි දැන් මේ මාකින් එක සම්බන්ධ වෙන්නේ පොත පේපර් එක හදන්නේ ඒත් එක්ක එන්නයි එක
ඒවත් එක්ක යනකොට ඔයාලට ලොකු ගැටලුවක් ඉන්නේ පద్මාසනයක් කියලා ලියාගත්තා කියලා ගැටලුවක් නෑ පద్මයක් කියලා තිබුණත් ප්‍රශ්නයක් නෑ. හරිද? ඒ නිසා මේ ආසනය කියන දැක්වීමක් නෙමෙයි එකෙන් කියන්නේ. හරිද? ආසනයක් කියන දැක්වීමක් නෙමෙයි මේ කියන්නේ. වචනේ අර්ථය ආසනයක් මත දැක්වීම කියන එක නෙමෙයි. මේ පද්මයක් කියන අදහස තමයි තියෙන නිසා පద్මාසනයක් කියලා ඔයාලා ලියාගත්ත කියලා ගැටලුවක් නෑ. හරි. ඒ සරේම කමන්නේ. එමය. ඔයාලා නිකන් අර ලොකු ප්‍රශ්න නෙමෙයි. මට මේ කියන්නකෝ දැන් මේකේ මුද්‍රාව මොකද්ද කියලා පුතේ මුද්‍රාව අබේ මුද්‍රාව අබේ මුද්‍රාව අබේ මුද්‍රාවෙන් අබේ මුද්‍රාව මොකද්ද පුතේ අටකටේ තියෙන මුද්‍රාව මොකද්ද ඒක මේ කටකහස්ත මුද්‍රාව කියලා කියන්නේ දැන් ඒකෙදි වෙන්නේ මේ සිවුර දරාගෙන ඉන්න එකක් නේ තියෙන්නේ කටකහස්ත මුද්‍රාව කියලා කියන්නේ කටකහස්ත මුද්‍රාව ඒක මේ එහෙම තමයි අපි කියන්නේ. ඒ නිසා අබේ මේක එකෙන් මුද්‍රාවෙන් නිරූපණය වෙන්නේ මේ සිවුර අල්ලගෙන එක විතරනේ. නමුත් අපි කතා කරන ප්‍රධාන මුද්‍රාවල කතා කරත් එකේ මුද්‍රාව දක්වලා තියෙන්නේ මේ අබේ මුද්‍රාව මොකද්ද කියන්නේ? ධර්මයේ දේශනා කරන අවස්ථාව. ධර්මයේ දේශනා කරන අවස්ථාව. අබේ මුද්‍රාව. ධර්මයේ දේශනා කරන. අබේ දාණය ලබා දීම ධර්මයේ දේශනා කරන අවස්ථාවක් එම ගන්න පුළුවන්. එහෙනම් ලියා ගන්න පුතා ලියා ගන්න මේක ලියා ගන්න. දකුණු අතින් දකුණු අතින් මොකද මහේෂ ශිල්ප ක්‍රමය මොකද්ද? ශිල්ප ක්‍රමය එතකොට මොකද අපිට ලියා ගන්න පුළුවන්? මේක දැන් මොන පිළිමයක්ද? මේක දැන් අපිට ලියන්න පුළුවන් ද පූර්ණ උන්නත කියලා? ලියන්න පුළුවන්? බෑ. නෝ. අධි උන්නත පුතා මේක අධි උන්නතව නෙලපු ආබද්ධ පිළිමයක්. මම ඒකට එන්නම් ඉතින්. මම එතෙන්ට එන්නම්. එතෙන්ට එන්න අපි මේක ලියන්නම්කෝ. දකුණ තින් අබේ මුද්‍රාව දැක්වෙන අතර සර් ඒ වාක්‍යෙම නිදන්. දකුණ තින් අබේ මුද්‍රාව දැක්වෙන අතර දකුණ තින් වෙන එක පොයින්ට් එකක් නේ අලුත් පොයින්ට් එක. දකුණ තින් අබේ මුද්‍රාව දැක්වෙන අතර දකුණ තින් අබේ මුද්‍රාව දැක්වෙන අතර ලිවද දකුණ තින් අබේ මුද්‍රාව දැක්වෙන අතර වමතින් සිවුරු රැල්ල දරා සිටින සිවුරු රැල්ල අල්ලාගෙන සිටින සිවුරු රැල්ල දරාගෙන සිටිනසේ වමතින් සිවුරු රැල්ල දරාගෙන සිටිනසේ කටක හස්ත මුද්‍රාව කටක හස්ත මුද්‍රාව දැක්වේ කටක හස්ත මුද්‍රාව දැක්වේ කටක හස්ත මුද්‍රාව එහෙනම් ලියා ගන්න ඕන අපි අධි උන්නතව හා අධි උන්නතව මේකේ උන්න තියෙන බලන්න අර අතෙන් අල්ලගෙන ඉන්නේ අත අල්ලගෙන ඉන්න ඉරියව් කටකස්ත මුද්‍රාව කියලා. මේකේ අබේ මුද්‍රාව නෙමෙයි මේකලත් එක තැනක කියන මෙන්න මෙහෙම තියෙන නිසා නමුත් ඒ ගලේ පිහිටීම අනුව නිර්මාණය මොකද පුතේ? අධි උන්නතව හා
ආබද්ධව නෙලා ඇත. ආබද්ධව නෙලා ඇත. ආබද්ධව කියන්නේ පුතා සම්බන්ධව ගලට සම්බන්ධව. ගලෙන් වෙන් වෙලාම නැහැ. ගලට සම්බන්ධයි. මේකයි ආබද්ධව කියන්නේ. සර් කාලය කාලය ඉතින් අනුරාධපුර යුගයේ පුතා. අනුරාධපුර යුගයේ. සියවස කියන්නේ කාලය කියලා මේ 5 8 අතර කාලය සියවස. සියවස ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස සහ 8 වෙනි සියවස අතර. කාලය යුගයේද ලියන්නේ දෙක එකයි. මේ ඔයාලට අහන්නේ යුගය නම් යුගයට අනුරාධපුර යුගය කියලා ලියන්න. කාලය ඇහුවොත් අයත් ඒ අනුරාධපුර යුගයමනේ 5 වෙනි සියවස සහ 8 වෙනි සියවස ගත්තාම 12 වෙනි සියවසට යනකම් පොළොන්නරු යුගයට යනකම් අනුරාධපුර යුගයනේ. එතකොට 12 වෙනි සියවසේ පොළොන්නරු යුගය පටන් ගන්න. ඒවර එතෙන් යනකම් අනුරාධපුර යුගය තමයි. එතකොට කාලය යුගය කියලා ගත්තාම දෙකක් නෙමෙයි එකක්. නමුත් අපි අර භාෂාව ඇතුලේ අපේ ප්‍රශ්නයක් ඇහුවොත් යුගය කියලා යුගයට ඇහුවොත් අනුරාධපුර යුගය කියලා බය නැතුව ලියන්න. කාලය කියලා ඇහුවොත් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස සහ 8 වෙනි සියවස අතර කියලා කියන්නේ. ස්ථානය කොහෙද අවකරන? අවකර ප්‍රදේශයේ තමයි තියෙන්නේ. අවකර කියන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. අම්බාන කපුළු ගහන්න යන්නේ වැස්සක් පහින්න යන්නේ ලොකු වැස්සක් පහින්න යන්නේ. අපුරු ගොඩක් ගහගෙන තාරානිපාත වර්ෂාවක් ඇදෙන්න යන තව ටිකක් අපිට. එතකොට මේ කලා සම්ප්‍රදාය මොකක්ද එතකොට? කලා සම්ප්‍රදාය මොකක්ද? අමරාවති කලා සම්ප්‍රදායට තමයි නෑකම් කියන්නේ අයිති වෙන්නේ. අමරාවති කලා සම්ප්‍රදායෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. කලා සම්ප්‍රදාය කියන්නේ ශෛලිය නේද? ශෛලිය ආభాෂයේ ශෛලිය කලා සම්ප්‍රදාය මේ ඔක්කොම එක. ඒ නිසා මේ ආభాෂයේ ගැවුවත් කලා සම්ප්‍රදාය මොකක්ද කියලා ඇහුවොත් කලා සම්ප්‍රදාය ඉන්දියාවේ අමරාවති කලා සම්ප්‍රදාය. ආభాෂයේ ඉන්දියාවේ අමරාවති කලා සම්ප්‍රදාය අහභාෂය. එහෙම ලියන්න. යවුත්‍රා මේ ඒ හොයාගත්තු දන නම ලියන්න නෑ නේද රටේ එහෙම? එහෙම ඕනේ. අමරාවති කියලා තිබුණා නේද? හරි. ඊට පස්සේ උද්දාව ලිව්වා අපි. අවුන්නේ. චීවරය කොහොමද? චීවරය පුතා ඇඟට ඇලුණු ස්වභාවයක් තියෙන්නේ. දැන් බලන්න නිකන් ඇඟට ඇලිලා තියෙන ඇඟේ තියෙන අංගෝපාංග ටික පේන විදිහට මතුවෙන විදිහට තමයි දක්වලා තියෙන්නේ. නමුත් ඇඟට ඇලුණු තිබුණාට මේක ඒකාංශ කළ චීවරයක් කියලා බොහොම පැහැදිලිව තියෙන එක පැත්තකින් මෙන්න චීවරය දක්වලා තියෙන කියලා පැහැදිලිව පේනවා. එතකොට ඇඟට ඇලිලා තියෙනවා කියලාත් පේනවා. ඇඟට ඇලුනට මේකේ රේඛා දක්වලා තියෙනවා. එහෙනම් අපි එක ලියන්නේ රිද්මයානුකූල සමාන්තර රේඛා සහිත ලියාගන්න. රිද්මයානුකූල සමාන්තර රේඛා සහිත රිද්මයානුකූල සමාන්තර රේඛා සහිත ඒකාංශ කළ ඇඟට ඇලුණු චීවරයක් දක්වා ඇත. 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 හැඟීම් එතකොට ඇවුනේ පුතා? හැඟීම් මේක හැඟීම් ප්‍රකාශනය ගත්තාම අපිට මොකද්ද කියන්න පුළුවන්? බුදුන් වහන්සේගේ කරුණා ගුණය මතුවන ආකාරයෙන් දක්වලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
නේද බුදුන් වහන්සේගේ කරුණා ගුණය මතුවන අයුරින් දක්වලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම ලියා ගන්න. බුදුන් වහන්සේගේ කරුණා ගුණය මතු කර දැක්වීම උත්සාහ කර ඇත්ත කියලා. බුදුන් වහන්සේගේ කරුණා ගුණය මතු කර දැක්වීම උත්සාහ කරන ඇත්ත කියලා ලියා ගන්න. අකුණු ගන්නවා පුතා දැන් නම් තත්ත්වයක් බය. හරි කමන්න. අපි ලියමු. මේ හරි නේද කියලා කරුණා ගුණය දැක්සේ දක්වා ඇත්ත. තව ලියා ගන්න පුළුවන්. දෙනවා හොඳටම තව පොඩ්ඩක්. තව ලියා ගන්න පුළුවන් පුතේ මේ තව ලියා ගන්න පුළුවන් මොනවද මේකට? අයිතර තමයි නේ අපිට ලියා ගන්න වෙන්නේ එච්චරයි. මේකට තව විශේෂ දෙයක් තියෙනවා පුතා ලියා ගන්න. තව එකක් විශේෂ එකක් තියෙනවා මේක ලියා ගන්න. උෂ්ණීෂය ගත්තාම මෙන්න මේ සිරස්පත ගත්තාම උෂ්ණීෂයට දක්වලා තියෙන උෂ්ණීෂයේ දක්වපු සිරස්පතක් තියෙනවානේ. ඔළුව උඩින් මෙහෙම අතක් වගේ එකක් තියෙනවානේ. සිරස්පත ගත්තාම මේක අනුරාධපුර යුගයට අයිති එකක් නෙමෙයි. ඒක විශේෂත්වයක්. අපේ ප්‍රශ්න වලට අහනවා. ඒක ඉක්මනට ලියා ගන්න පුතේ. ලියා ගන්න. සිරස්පත දැක්වීමේ සිරස්පත දක්වා නැත්නම් උෂ්ණීෂයේ සහිතව ලියා ගන්න. උෂ්ණීෂයේ සහිතව දක්වා ඇති සිරස්පත උෂ්ණීෂයේ සහිතව දක්වා ඇති උෂ්ණීෂයේ සහිතව දක්වා ඇති සිරස්පත උෂ්ණීෂයේ සහිත දක්වා ඇති සිරස්පත පසුකාලීනව එකතු කළ අංගයක් වන අතර එය මහනුවර යුගයට අයත් වේ. මහනුවර යුගයට අයත් වේ. පුතා පැය දෙකක් ගියා. දන්නව නැති.